දිමත් homework ටික බලමු. දිමත්ගේ ඊළඟට මාලිත් හිටියේ නෑනේ. දිදුල කවිෂා right homework ටික ටට්ටක් ගාලා පෙන්නමු. right මෙන්න දිමත්ගේ homework ටික. දිදුල චුට්ට කොහොම ඉන්න. right වගුව ගහලා තියෙනවා. right එහා පැත්ත පිටුව right එහා පැත්ත දිමත් right එකයිද මට අර 22 23 එක අභ්‍යාසය පළවෙනි ප්‍රශ්නේ විතරයි ඒක අනිත් ප්‍රශ්න කරලා තේරෙන්නේ right බලමු ඒක වෙන වෙනම අඳින්න කියලා කිව්වේ හරි කමන්නේ හොඳයි මෙන්න දිමත්ගේ right මෙන්න පළවෙනි අභ්‍යාසය right good එහා පැත්ත දිමත් right මේ තියෙන්නේ නිකන් මොකක්ද දන්නේ ඔය ඇඳලා තියෙන්නේ පොට කලිස මද්ද මන්ද කොඩියක් වගේ නේ හරි එහෙම ඒකුත් එනවාද කොහෙද තමයි right ඊළඟට ඔය තියෙන්නේ නිකන් ඔහොම ඒකුත් තියෙනවා හරි right good හරි දිමත්ගේ homework ටික ඔය තියෙන්නේ ඒ ටික ඔක්කොම කරලා දෙනවා right very good බලමු කොහොමද කරන්න කියලා right සරල රේඛාව වගේ ඒකුත් ඇඳලා තියෙනවා right කවිෂා මේ තියෙන්නේ කවිෂාගේ homework ටික හරි A B C D ලකුණු කරලා තියෙනවා හරි ඔය කවිෂා යා කරන්න කියලා තියෙනවද කොහෙද චුට්ටක් බලන්න දෝනිය right ඔය අකුරු පිළිවෙලට යා කරන්න තියෙනවා හරි good හොඳයි කවිෂාත් හදලා තියෙනවා විදුමිනි අතර ඉදනවද දෝනි විදුමිනි අතර ඉදනවා නම් homework ටික ඕනේ නැහැ බලන්න පුළුවන් වේද සර් මම ටිකක් කරා හරි පෙන්වන්න බලන්න අර කලින් කණ්ඩාංක ටික වගුවකට ගහලා තියෙනවා. හරි. එහා පැත්ත පිටුව. right. අර තේපෝච්චිය යට එක නම් චුට්ටක් වැරදි වගේ අපි බලමු ඒක. උඩ එකත් හරි. එහා පැත්ත ටික ඔක්කොම කරලානේ. ඔය තියෙන්නේ කරලා තියෙන්නේ. right good. හරි very good. විදුමිනේ යාගෙත් හරි. අකින්දු අකිදු ළඟ වැඩි ටිකක් පොඩ්ඩක් පොත පස්සට ගන්න තව ටිකක් right අර අකින්දු ඉරි නම් ගහන්න ඕනේ නැහැ අකින්දු ඊට මේ ලක්ෂ ටික විතරක් තිබ්බනම් හරිය ඔය එහා පැත්තට ඉරි තියෙන තැන ගහලා තියෙනනේ ඒ රේඛාව ඕනේ නැහැ හරි එහා පැත්ත පිටුව අකින්දු ඉරි ටික මකමු කොල්ලෝ ඒ ටික ඔක්කොම මකන්නේ right හරි ඔය තියෙන්නේ හරි good ඔය ඉරි ටික නම් ඕනේ නෑ. හරි කමන්නේ හදන්න. XY නම් දාලා නෑ. XY දාන්න ඊතල වලට. right. අකින්දුගෙත් හරි. ඊළඟට කවුද අපි ඉන්නේ? දිමත් පෙන්නුවා නේද? right. කවිෂාත් පෙන්නුවා නේද? කවිෂා ඔයා homework ටික පෙන්නුවද? ඔව් සර් sorry මට මතක නැතුණා right එහෙනම් දැන් මගේ homework ටික බලන වෙලාව තමයි හැමෝම මම හිතන්නේ homework ටික පෙන්නලා දෙනවා right ගොඩක් හොඳයි එහෙනම් අපි බලමු අපේ homework කොහොමද කරන්න කියලා right මාලිති ඔන්න බලා ගන්න කොහොමද කරන්න කියලා මුලින්ම දුන්නේ අපි 23 සර් right මෙන්න මේක තමයි මුලින්ම දුන්නේ 23 එක කියන අභ්‍යාසය. එතකොට ඒකේ තියෙන්නේ ඔන්න ඔකේ ලක්ෂ ටිකක් ලකුණු කරලා තියෙනවා. ඔය ලක්ෂ ටික ලකුණු කරලා තියෙන තැන මොකද්ද කියලා තමයි අහන්නේ. right අපි බලමු කොහොමද කරන්න කියලා. මෙන්න ප්‍රශ්නය මම මේ උඩ මේ කොටස ඕනේ මේ රූපය විතර ලොකු කරලා ගන්න. right ඕක විතරක් ගමු. ඊට පස්සේ වගුව ගන්න ඕනේ. ඉන්න මම වගුවටක් ගාලා ගන්නකම්. වගුව අනිත් පිටුවේනේ තියෙන්නේ. right මේ ස්ක්‍රීන් එක හැමෝටම ෂෙයා වුණාද ඔව් සර් හරි
හරි. දැන් මලිති මේකෙදි වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ කොටු දැලේ මේ එක එක PQRS කියලා ලක්ෂ තියෙනවනේ, තිත් තියෙනවනේ. ආන් ඒවා කොහෙද ඉන්නේ කියලා තමයි අපි මේකෙදි මේ පාඩමේදී කරන්නේ. මේ පාඩමේදී බලන්නේ ආන් ඒවා ඉන්න තැන. මම ඉස්සලා මේක ඉරිත් නෑනේ, ඉරි ටික අහගන්න නැත්නම් මම ලියනකොට කොහේ ලියවෙයිද? ඒ පොතේ ඉරි ගහලා නෑනේ. right අපිට එකක් කරලා දීලා තියෙනවා. මොකද මේ p කියන ලක්ෂය. එතකොට මෙතන x කියන ඛණ්ඩාංගය කියන්නේ මලිතී මෙන්න මේ පල්ලෙහා තියෙන එකට අපි කියනවා x කියලා. මේ උඩට තියෙන එක මේ මෙතන තියෙන්නේ y කියලා. ඒක නම් ටිකක් පේනවා අඩුයි. ඔය තියෙන්නේ. මෙතනට කියන්නේ අපි y කියලා. එතකොට මුලින්ම මේ x ඛණ්ඩාංකය කියන්නේ මෙන්න මේ දැන් p නේ. x බලද්දි පල්ලෙහාට එන්න ඕනේ. x බලද්දි පල්ලෙහාට එන්න ඕනේ. y බලද්දි මෙහෙම හරහට යන්න ඕනේ. එහෙනම් p කියන එක කෙනා පල්ලෙහාට ආවොත් x ලාගේ කීයද 1යි. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. එතකොට p කියන එක කෙනා මෙහෙම හරහට ගියොත් y පැත්තට ගියොත් y කියන්නේ මේ කෙලින් අතර තියෙන අක්ෂය. හරි? එතකොට y පැත්තට ගියොත් එහෙම එතන ඔයාලට පේනවා y අක්ෂයත් 1යි කියලා. එහෙනම් p වල x අගයත් 1යි y වල අගයත් 1යි. ඒක අපි මේ මෙහෙම වරහණක් ඇතුලේ ලියනවා. right? ඔය විදිහට වරහණක් ඇතුලේ ලියන ඛණ්ඩාංකය තමයි මේකෙදි ලියවෙන්නේ. right ඊට පස්සේ ලක්ෂයේ නම සමග ඛණ්ඩාංකය ලියද්දී ආපහු මෙන්න මේ p අකුර ලියලා මෙතන අගය ලියනවා. right අකින්ද ඔයා මට කියන්න බලන්න q වල x අගය කීයද කියලා? q වල x අගය හතරයි. q වල y වල අගය දෙකයි. එහෙනම් අපට q වල x වල ඛණ්ඩාංකය 4 කියලා දාන්න පුළුවන්. එතකොට y ඛණ්ඩාංකය දාන්න පුළුවන් q නේද? ඔව්. y ඛණ්ඩාංකය දාන්න පුළුවන් 2යි කියලා. right? තේරුණාද මල්ති ගත්ත විදිහ? මුලින්ම පල්ලෙහා එක ලියනවා ඊළඟට ලියන්නේ මේ හරහට තියෙන එක. එතකොට ඒක අපි ඛණ්ඩාංකයක් විදිහට ලියනවා මේ විදිහට 4,2 කියලා. එතකොට ලක්ෂයේ නමත් එක ලිව්වොත් q වරහන් 4,2. right දිමත් කියන්න බලන්න s වල කීයද පල්ලෙහාට આવොත් හම්බෙන්නේ හරහට આવොත් කීයද හම්බෙන්නේ කියලා බලන්න කියන්න බලන්න දිමත් 1 පල්ලෙහාට આવොත් කීයද 4 ඔල්ලෝ s වල පල්ලෙහාට આવොත් 1 එක නෙමෙයිනේ මේ හොඳට බලන්නකෝ මේ මෙතනට එන්නේ බිඳුව. හරි? බිඳුව y වලගේ කීය දෙන්නේ? හරහට ගියොත් කීය දෙන්නේ? මේ අතට ගියොත්. එතන එන්නේ කීයද? 4. එතකොට අපි ඛණ්ඩාංකය ලියනවා 0.4 ලක්ෂයත් එක්ක ලිව්වොත් s ලියලා 0.4 කියලා ලියනවා. right? ඔහොමයි ලියන්නේ. දිදුල v වල කීය දෙන්නේ බලන්න v වල මෙන්න මෙතන පල්ලෙහාට આવොත් කීයද හරහට ගියොත් කීයද පහළට ගියොත් 8 හරහට ගියොත් y පැත්තට ගියොත් බිඳුව එහෙනම් අපිට ඛණ්ඩාංකෙක ලියන්න පුළුවන් 8,0. එතකොට මේක ලියනවා 8,0 අකුරත් එක්ක v 8,0. කවිෂා u වල පල්ලෙහාට ගියොත් කවිෂා 7යි x y පැත්තට ගියොත් එහෙම 5යි නෑ මේ 3යි right එතකොට අපිට මේක ලියන්න පුළුවන් පහළට ගියොත් 7 හම්බෙන්නේ එතකොට y පැත්තට ගියොත් හම්බෙන්නේ 3 එහෙනම් ඛණ්ඩාංකය 7,3 කියලා ලියන්න පුළුවන් එතකොට අර ලියනකොට u අකුර දාලා 7,3 කියලා ලියනවා. විදුමිනි w අකුර කොහොමද එන්නේ? x ඛණ්ඩාංකයේ 3 y ඛණ්ඩාංකයේ 0. එල්ලේ මන් දුන්නේ w මෙයා කීයද?
W තමයි සර් කිව්වේ. W වල නෑනේ දෝනි මේ බලන්නකො පල්ලෙහාට. මම අකුරු දෙක මාරු කරලා පොතේ ලියලා තියෙනවා. අනේ M එකයි W. එහෙනම් කියන්නකෝ M වල මොකද්ද තියෙන්නේ කියලා. x කණ්ඩාංකයේ 3 y කණ්ඩාංකයේ 0. එහෙනම් අනිත් එකේ x කණ්ඩාංකයේ 10 y කණ්ඩාංකයේ 7. right. එහෙනම් W වල x කණ්ඩාංකය 10යි y කණ්ඩාංකය 7. එතකොට කණ්ඩාංකය 10,7 කියලා ලියන්න පුළුවන්. එහෙනම් W 10,7. එතකොට මේක ආපහු අපිට ලියන්න පුළුවන් M වල එයා දැන් කිව්වා M වල පල්ලෙහා x පැත්තට තියෙන්නේ කීයද 3. ඒක y පැත්තට ගියොත් එහෙම අනිත් පැත්තට ගියොත් එහෙම හම්බෙන්නේ මෙන්න මේ පැත්තට ගියොත් හම්බෙන්නේ බිඳුව. එතකොට මේක අපි ලියනවා 3,0 කියලා. right. කාගේද මේ ඔක්කොම හරි? අත උස්සන්න බලන්න හරියයි. ඔක්කොම හරියයි කාගේද? right. අකින්දු හදලා තියෙනවා ඊළඟට විදුමිනීගේ හරි දිදුල අකින්දුගේ හරිද? දිදුලගේ හරි ඒ තුන්දෙනාගේ හරි. කවිෂා මොකද උනේ? කවිෂා අර u වල y කණ්ඩාංකයේ වැරදුනා. U වල y කණ්ඩාංකය වැරදුනා. දිමට්ට මොකද උනේ? දිදුලට අර S එකේ x කණ්ඩායම් වැරදුනා. right. හරි අපි ඊළඟ එක බලමු. right. මලිති තේරෙනවද ඕනි කරන විදිය? ඔව් සර්. දැන් ඊළඟට මලිතිගෙනුත් අහනවා මම right. ඔන්න ඊළඟ ගාන. මේක දැන් මලිතිගෙන් අහනවා. right. ලක්ෂ ගොඩක් තියෙනවා අපි එක එක්කෙනාගෙන් ටට්ටක් ගාලා අහගෙන යමු. පටන් ගන්න මොකෙන්ද? P වලින් right. P වල කණ්ඩාංකය මේ කලින් එකවද නෑ නේද? right. P වල කණ්ඩාංකය අකින්දු කීය දෙන්නේ? ඔක්කොම කියන්න කණ්ඩාංකයම කියන්න. 1,1 සර්. 1,1 right. very good. ඊළඟට P Q වල දිමත් Q වල කොහමද? 1,3 වැරදි කොල්ලෝ. Q කියන්නේ මෙතන ඉන්නේ. එයා පල්ලෙහාට යනකොට x වල හම්බෙන්නේ කීයද? මෙතන. ඔතන ඉන්නේ කොල්ල බිඳුව. මූල ලක්ෂය ඔතන ඉන්නේ බිඳුව. එහෙනම් එන්නේ 0,3. දිමත් R වල 7,6 7,6 සෑම දිදුල. දිදුල 7,6. අනේ පැටලෙනවා බං දෙන්න දිදුලයි දිමුතු තාම PQR S. හරි දෙන්නම ගොන කමන්නේ. කවිෂා S වල 7,2 right. PQRS T. විදුමිනී T වල 3,6 T වල 3,6. මලිති U වල U වල කණ්ඩාංගේ කොහොමද අපි ලියන්නේ? 5,5 ඔය ගම මලිති V වලත් කියන්නකෝ V වල කොහොමද කියලා. මෙයාගේ V වල 1,7 right good 1,7. ඔක්කොම කිව්ව නේද? right. W වල පල්ලෙහාට આવොත් හම්බෙන්නේ 4 මෙහාට ගියොත් හම්බෙන්නේ බිඳුව 4,0 right. බලන්න මේක හරි කට්ටිය හරි දාගන්න. හරි. ඒක අකින්දුගේ හරි. තව කාගේද මේ ඔක්කොම හරි? විදුමිනීගෙත් හරි, දිදුලගෙත් හරි, කවිෂාගෙත් හරි. අනේ දිමත් ඒකත් වැරදුනාද? එකක් වැරදිද? අර මේ මෙතන ඔයාගේ මේක නේද? Q වල නේද වැරදුනේ? ඔව් සර්. ඉස්සෙල්ලත් වැරදුනානේ. right. ඔහොමයි එන්නේ ඈ. හරි අපි ඊළඟ එකට යමු. හරි. තුන්වෙනි එක
right තුන්වෙනි එක මෙන්න මෙයා ඔයාලගේ IT ක්ලාස් එකක් මම කරනවා ඒක තියෙන්නේ කැමති නම් ඔයාලා join වෙන්න ඒකට 700ම තමයි සිකුරාදා හවස 6 ඉඳන් sorry 6:08 සිකුරාදා 6:08 ඉඳන් 8 වෙනකන් තමයි තියෙන්නේ ඔයාලා කැමති කට්ටිය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මම group එකට add කරන්න හරි මේකෙත් කියනවා පහත දී ඇති කාඩසිය තලය මත ලකුණු කර ඇති ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න right එහෙනම් අපි ඉක්මනට කරමු ඒ වල විදුමිනි තුනකම හත හරියටම හරි 3.7 ඊළඟට B වල කවිෂා 10.7 B 10.7 හරි නේද පල්ලෙහාට යනකොට හම්බෙන්නේ 10 මෙහාට යනකොට හම්බෙන්නේ 7 10.7 ඊළඟට දිදුල මේ පාර ඔන්න හරියට කිව්වා දිදුල C වල 11.5 11.5 ඊළඟට අකින්දු D වල 9.5 ඊළඟට මලිති E වල 9.2 E වල 9.2 අද මිනුලි නැද්ද මලිති උතන නෑ සර් right ඊළඟට දිමත් F වල සර් D වල 4.2 නෙමෙයිනේ කොහෙද ඕනේ හරි සර් මට වැරදි right මොකද මේ අපේ දිමත් කිව්වේ මොකද F වල 4.2 4.2 right EF ඊළඟට G වල මම ලියන්නම් 4.5 සමාන දාන්නේ 4.5 ඊළඟට H වල 2.5 කාගෙද මේක ඔක්කොම හරි hands up කරන්න බෑ දිමත්ගේ හරි කවිෂාගේ හරි විදුමිනීගේ හරි අකින්දුගේ හරි හරි දිදුලගේ යාන්තම් මේ පාර නම් ගොඩේ නේද සර්ම කලින් ඒවත් හරි දිදුලගේ හරි දිමත්ගේනේ කලින් දෙකම වැරදුනේ ඒ ගමන ආයෙ පැටලුණා බා හරි හරි හොඳයි good right එහෙනම් අපි යනවා ඊළඟ කොටසට ඊළඟට තියෙන්නේ අපිට මේ ලක්ෂ ටික ලකුණු කරන්න තියෙන්නේ කාඩසිය තලේ right අපි බලමු කොහොමද කරන්න කියලා මතක තියාගන්න කාඩසිය තලය අඳිද්දි මේ විදිහට අඳින්න මේ කොටු නම් දැල ඕනේ නෑ අනිවාර්යයෙන්ම x තියෙන්න ඕනේ y තියෙන්න ඕනේ xy නැතුව තිබ්බොත් එක ලකුණක් කපනවා right එතකොට මෙන්න මේක තමයි අපි කරන්න යන්නේ ඔන්න මලිති බලන්න මරු සෙල්ලමක් කරන්න යන්නේ දැන් අපි කාඩසිය තලයක් සුදුසු පරිදි ඇඳගෙන පහත දී ඇති ලක්ෂ ලකුණු කරන්න. එතකොට මෙන්න මේක තමයි කාඩසිය තලය කියලා කියන්නේ. එතකොට මේකෙදි x තියෙන්න ඕනි මේ පැත්තට y තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම මෙතන බිඳුව තිබ්බත් එකයි එක නම් නැතත් එකයි ගැටලුවක් නැහැ. දකුණු පැත්තට යනකොට පරතර සමානව ලකුණු වෙලා තියෙන්න ඕනි. දැන් මට ඕන මෙතන 11 කියලා දාන්න පුළුවන්. එතකොට උඩ පැත්තටත් යනකොට පරතර සමානව හැමතැනම කොටු එකින් එක තියෙන්නම ඕනි. සමහර තැන්වල කොටු දෙක අරගෙන එහෙම එකින් එක ගන්න යන්න එපා. හරි. ওই විදිහට එතකොට මම ප්‍රස්තාරය ගැහුවා. එතකොට අපි මේ ඛණ්ඩාංක ලකුණු කරනකොට ලේසි ක්‍රමයක් කියලා දුන්නා දිව්ව පැන්නා කියලා. හරි? දිව්ව පැන්නා. එතකොට මේ පළවෙනි එකට කියන්නේ දිව්ව පැන්නා කිව්වහම දෙකක් දුවලා පහක් පනින්න කියනවා. එහෙනම් ඒක අපි ලකුණු කරන්නේ මෙන්න මෙතන ඉඳන් මලිතිය ඔන්න බලා ගන්න අනිත් අය නම් මතක ඇති. මෙතන ඉඳන් කෙල්ලේ ඉස්සරහට දෙකක් දුවලා උඩට පහක් පයින්නවා. මේ මෙතන තමයි එතකොට එන්නේ. මෙතන ඉඳන් ඉස්සරහට දෙකක් දුවලා උඩට පහක් පයින්නවා. right එතන තමයි කවුද ඉන්නේ A. ඊළඟට 4 3 4ක් දිව්වා 3ක් උඩට ගියා. right මෙන්න බිඳුව 4ක් ඉස්සරහට ගියා 3ක් උඩට ගියා මේ මෙතනට එන්නේ. right අකින්දු එතකොට මෙන්න මේ ඔයා අර ඊතල දාන්න ඕනේ නෑ අකින්දු මෙහෙම ලියන්න ඕනේ නෑ ඒ අපි අර එදා ලකුණු කරේ මෙහෙම ලියන්න ඕනේ නෑ ඒක අයින් කළා දාන්න මකලා දාන්න
right මලිති C කොහොමද ලකුණු කරන්නේ එහෙනම් කොහොමද මලිති දෙකක් දුවන දෙකක් ඉස්සරහට දෙකක් ගෙනවා එකක් උඩට ගෙනියනවා right මෙන්න මෙතන ඔතන තමයි කවුද C එතකොට බිංදුව 6 කියන්නේ බිංදුව කියන්නේ දුවන්න එපා 6ක් උඩට යන්න එච්චරයි දුවන්න එපා මුලින් කියන්නේ දුවන්න කියලානේ එහෙනම් දුවන්න එපා 6ක් උඩට යන්න මෙතන තමයි කවුද D E කියන්නේ 3 6 3ක් ඉස්සරහට 6ක් උඩට 3ක් ඉස්සරහට 6ක් උඩට මෙතන තමයි කවුද E F කියන්නේ 7 බිංදුව 7ක් දුවන්න බිංදුව කියන්නේ උඩ පනින්න එපා. එහෙනම් 7ක් දුවලා එතනටලා බලා ඉන්න කියලා තමයි කියන්නේ. right බලන්න ඔය විදිහට තියෙන්නේ කියලා අත උස්සන්න බලන්න ඔය විදිහට තියෙනවනම් අනිත් අය හරි දාගන්න. තියෙන අය බලන්න දිමත් හරි විදුමිනීගේ හරි දිදුලගේ හරි අකින්තුගේ හරි කවිෂා මේක වැරදුනාද? කවිෂාගෙත් හරි. මාලිති දැන් තේරෙනව නේද මේක කරන විදිය? ඊළඟට යමු right ඊළඟට කියනවා පහත මෙන්න මේකෙදි බලන්න මේකෙදි එක එක ප්‍රශ්නෙට එක එක කාඩ් සියතල අපිට අඳින්න වෙනවා මේක කියනවා පහත කාඩ් සියතලයක පහත ලක්ෂ ලකුණු කර එම අනුපිළිවෙලට සරල රේඛා ඛණ්ඩ වලින් යා කර ආරම්භක ලක්ෂ්‍ය කරා පැමිණෙන්න අකින්දු මට කියන්නකෝ අකින්දු මේ ටික ලකුණු කරන විදියට අට්ටක් ගාලා ඒ වල ඉඳන් අකින්දු සර් ඔව් ඔයා කියන්නකෝ අකින්දු මේක ඒකේ මුලින් ඉඳන් ලකුණු කරන විදිය කියන්නේ මම කරගෙන යන්න සර් පළවෙනි එකේ 7 වෙනි එකට එකක් ඉස්සරහට ගිහිල්ලා 7ක් උඩට right එතන A දෙවෙනි එකේ දෙවෙනි එකේ පළවෙනි එකට දෙකක් ඉස්සරහට එකක් උඩට right එතන B තුන්වෙනි එක C පහේ පස්වෙනි එකට x වලත් පහ y වලත් පහ right හරි right මං එන ඔන්න ඔය විදිහට තමයි ලකුණු වෙන්නේ මං ඉතුරු ටිකක් කරගෙන යන්න right thank you 8 1 කියන්නේ 8ක් දිව්වා එකක් උඩට 8ක් දිව්වා එකක් උඩට මෙතන තමයි D E කියන්නේ එතකොට 9ක් දිව්වා 7ක් උඩට 9ක් දිව්වා 7ක් උඩට මෙතන තමයි කවුද E දැන් ඔය සරල රේඛා ඛණ්ඩ වලින් යා කරන්නලු යා කරලා ආරම්භක ලක්ෂයට යන්නලු එහෙනම් A වල ඉඳන් B ට B වල ඉඳන් C ට C වල ඉඳන් D ට D වල ඉඳන් E ට E වල ඉඳන් ආය A ට ඔන්න වගේ ලස්සන කොඩියක් වගේ එකක් එනවා නේද කොඩියකුත් එනවා නිකන් කලිසමක් වගේත් එනවා නිකන් නේ right හරි දාගන්න අකින්දු ආගේ අර මෙන්න මෙහෙම ඉරි ගහන්න එපාය ওই විදියට ගහපුවම කොල්ල එක පැටලෙනවා නේද ඔහොම ගහන්න ඕනේ නැහැ right අනික් කට්ටියත් හරියට දාගන්න හරි අය හැමෝම අපි යමු ඊළඟ ගානට ඊළඟට මෙන්න මෙයා right මෙන්න මෙයා ඒකෙත් කියනවා ඔන්න ඔය විදිහට ලක්ෂ ටික ලකුණු කරලා ඒ ටික යා කරන්න කියලා කියනවා right අපි බලමු මේක යා කරන විදිය මලිති කොහොමද ඒ ලකුණු කරන්නේ අපි ආපු නැතිඳ පොඩ්ඩක් අහලා ගමු නේද ඒ ලකුණු කරන්නේ කොහොමද මලිති පහේ ඉඳන් එකක් උඩට හරි B පහේ ඉඳන් 3ක් උඩට හරි C
බිංදුවේ ඉඳන් 5ක් උඩට. very good අඩි කෙල්ල හොඳයි. D බිංදුවේ ඉඳන් 6ක් උඩට. right D හරි. E 5 ඉඳන් 4ක් උඩට. F 5 පහේ පහනේ 5 පහේ ඉඳන් 5ක් උඩට. G 10 ඉඳන් 5ක් උඩට. H 10 ඉඳන් 1ක් උඩට. right good හරි ඔන්න ඔය විදිහට එන්නේ. එතකොට මම දැක්කා ඔක ඔයාලා මේක යා කරලා තියෙනවා. අපි මේක යා කරමු. A වලින් ඉඳන් පටන් ගන්නද A වලින් ඉඳන් B ට B වලින් ඉඳන් C ට C වලින් ඉඳන් D ට D වලින් ඉඳන් E ට E වලින් ඉඳන් F ට F වලින් ඉඳන් G ට G වලින් ඉඳන් H ට H වලින් ඉඳන් මෙන්න මේක. නිකන් අර මල් බාල්දියක හැන්ඩල් එක නෑ වගේ තමයි. right හරි කට්ටිය අත උස්සන්න බලන්න මේක. මේක හරි අය hands up කරන්න. දිදුලගේ හරි කවිෂා අකින්දු දිමත් මොකද උනේ ඒක? කරේ නෑ. right මෙහෙමයි එන්නේ හරි නේද? තේරෙනවනේ? right අපි ඊළඟට යමු. දිමත් ඒක කරන විදිය තේරෙනව නේද? ඔව් සර්. right එහෙනම් දිමත් මේකේ ලක්ෂ ටික ටට්ටක් ගාලා කියන්නකෝ ලකුණු කරන විදිය. මුලින් ඉඳන්. එකේ ඉඳන් 4ක් උඩට. හරි. බිංදුවේ ඉඳන් 4ක් උඩට. හරි. බිංදුවේ ඉඳන් 7ක් උඩට. බිංදුවේ ඉඳන් 7ක් උඩට right. එකේ ඉඳන් 7ක් උඩට. මේ මෙතන B වැරදි නේද? මම B ලකුණු කරලා තියෙනවා වැරදි. B එන්නේ බිංදුවේ ඉඳන් 4ක් උඩට right. මේ මෙතන B. ඊළඟට කිව්ව මොකද්ද? D එකේ ඉඳන් 7ක් උඩට. හරි. එකේ ඉඳන් 6ක් උඩට. එකේ ඉඳන් 6ක් උඩට කියන්නේ මෙතන right. F 7 ඉඳන් 6ක් උඩට. 7 ඉඳන් 6ක් උඩට right. මෙතන F 7 ඉඳන් 7ක් උඩට. 7 ඉඳන් 7ක් උඩට. එතකොට මෙතන E F G H 10 ඉඳන් 7ක් උඩට. 10 ඉඳන් 7ක් උඩට. හරි. 10 ඉඳන් 4ක් උඩට. 10 ඉඳන් 4ක් උඩට. H I එකත් හරි. 7 ඉඳන් 4ක් උඩට. 7 ඉඳන් 4ක් උඩට. එතන J 7 ඉඳන් 5ක් උඩට. 7 ඉඳන් 5ක් උඩට. එතන K L එකේ ඉඳන් 5ක් උඩට. එකේ ඉඳන් 5ක් උඩට right. මෙතන L. මේ අහන්න හිටියේ මේ ඔයාලා කොහෙද මම දැක්ක හොඳ තැනක ලස්සන තැනක නානවා. ආයෙත් දිමත් මේ කොහෙද ගියේ දිමත්ලා? සර් අනුරාධපුරේ තැනක් තියෙනවා. මරු අනුරාධපුරේ කොහෙද යන්නේ? ගොඩක් ඇතුළට යන්න ඕනද? සර් නොච්චියාගම. නොච්චියාගම ගොඩක් දුරද අනුරාධපුරේ ඉඳන්? මට මතක නැහැ හරියට. සර් ටවුන් එක හරියමයි. right. ඒ ගමේ ගිහිල්ලා. මරු තැන මට පොඩ්ඩක් ඊළඟ දවසේ මම යනවා ළඟදී මගේ ගිය සති පොයටවත් කලින් ගියා. ආයි ළඟදී යනවා මම විතර පොඩ්ඩක් අහගන්නම් විස්තරේ. right අපි දැන් මේ ටික යා කරමු. නේද? එහෙම යන්න එපා ඉඳලා හිටලා නේද? මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් ඊට පස්සේ ආයේ right A වල ඉඳන් B ට B වල ඉඳන් C ට C වල ඉඳන් D ට D වල ඉඳන් E ට E වල ඉඳන් F ට F අකුරු පිළිවෙල මතක තියෙන්න ඕනිය. නැත්තම් මල්ල ගෙලිය නේද? ඒකත් බෑ. G H H වල ඉඳන් I වල ඉඳන් J J වල ඉඳන් K K වල ඉඳන් L L වල ඉඳන් මේක නිකන් මොකද්ද මන් දන්නේ ඒක. අන්න ඔහම එකක් එනවා. හරි right. සවලක් වගේ. අන්න හරි සවලක් වගේ. මම අඳලා පෙන්නන ලස්සන එකක් මගේ තිබ්බා එකක්. මම ඒක දෙන්නම් ඔයාලට. මේ වගේ මොකද්ද නේද? මම බලන්න මං අඳින එක කොහොමද කියලා. right. අපි මේ ටික කරලා බලමුකෝ ඒක. right. ඊළඟට වෙන්නේ මෙයා. මෙන්න මේක සමචතුරාස්‍රයක ශීර්ෂ බව ෂණුක ප්‍රකාශ කරයි.
කාඩ්සිය තලයක් ඇඳලා යන්න ඒක ශනුක කියන එක සත්‍යද අසත්‍යද කියලා අහනවා. රයිට්. එහෙනම් මෙන්න මම කාඩ්සිය තලය ඇඳා මෙච්චරම ඕනේ නැහැ පොඩි එකක් වුණත් පුළුවන්. හරිද මලිති? මේ ගානම කියලා නීතියක් නැහැ. දැන් මේකේ තියෙන ලොකු මිලක්කම 7නේ. එතකොට 7ට ඇඳනනම් හොඳටම ඇති. රයිට්. එතකොට මේකේ කියනවා p කියන්නේ 2 2 2 2 කියන්නේ මෙන්න මෙතන. එතන තමයි කවුද? p. ඊළඟට q කියන්නේ 2 7 2ක් ඉස්සරහට 7ක් උඩට. මෙතන තමයි q. ඊළඟට r කියන්නේ 7 7 7ක් ඉස්සරහට 7ක් උඩට. එතන r. s කියන්නේ 7 2 මෙතන තමයි s. දැන් අපි මේක ඇන්දොත් බලන්න ශනුකයා කියන එක හරිද කියලා. p වල ඉඳන් යා කරන්නේ p වල ඉඳන් q ට යනවා. q වල ඉඳන් r වල ඉඳන් s. එතකොට මේ right. එහෙනම් මේක මොකද වෙන්නේ? සත්‍යද? ඔව් වෙන ලියනවා ප්‍රකාශය සත්‍ය වේ. එච්චරයි. පෙන්වා දෙන්න තියෙන රූපේ පෙන්නලා දෙනවනේ. ඕනනම් කියලා මේක පැත්තක දිග කොටු ගිය ගන්න තියෙන 1 2 3 4 5 නේද? එහෙනම් ලියන්න පුළුවන් පැත්තක දිග ඒක ඕනනම් වැඩි දුරට පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වන සමචතුරස්‍රයකි කියලා වැඩි දුරටත් ලියන්න පුළුවන්. ඒක අනිවාර්ය නෑ. අර දෙක තිබ්බනම් හොඳටම ඇති. right. මලිති ඔයාලට ස්ක්‍රීන්ෂොට් ටිකක් ඕන නම් ওই ටික ගහ ගන්න. හරි. ගහගෙනවා පස්සේ ඊට පස්සේ කරන්න. මේක ලේසි කෙල්ලේ. බලන්න මේක ප්‍රශ්නයක් ආවම ගොඩ දා ගන්න ලේසිනේ. කටපාඩම් කරන්න දෙයක් නෑ. ගණන් හදන්න දෙයක් නෑ. චක්‍ර මතක තියාගන්න දෙයක් නෑ. right. අපි ඊළඟ එක බලමු. කාඩ්සිය තලයක් ඇඳ එය මත x ඛණ්ඩාංකයේත් y ඛණ්ඩාංකයේත් අගයන් සමාන වන ලක්ෂ 4ක් ලකුණු කරන්න. එම ලක්ෂවල ඛණ්ඩාංක ලියන්නලු. මොකක්ද මේක මට නම් තේරෙන්නේ නැහැ. දිදුල මොකද්ද කොල්ල මේ කරන්න තියෙන්නේ මට තේරෙන්නේ නැහැ නේ. කියන්නකෝ චුට්ටක්. පොඩි අවුලක් තියෙනවා මට ඒක නම්. ඔයාලට මොකක්ද හිතෙන්නේ? දිදුල මේක කරාද? ඔව් සර්. කොහොමද කරේ? අර y ඛණ්ඩාංකයයි x ඛණ්ඩාංකයගේ සමාන වෙන ඒවා. මොනවද ලිව්වේ? එකක් කියන්න බලන්න. 1,1 එතකොට එතන a ලක්ෂය 3,3 b ලක්ෂය 4,4 c ලක්ෂය 5,5 d ලක්ෂය. right. හරියට. සේවා යා කරා. right. එතකොට මේක කියන්නේ x ඛණ්ඩාංකයේත් y ඛණ්ඩාංකයත් සමානයිනේ. ඒ කියන්නේ අර දුවන ගානයි පයින් ගානයි සමානයි. ඒකයි මේ. එතකොට මම ගන්නම් මෙහෙම නිකන් දෙකක් දිව්වා දෙකක් පැන්නා. මෙන්න 2 2 කියන එක එතනට මම a කියලා දාගන්නවා. ඊළඟට මම දාගන්නම් 4 4. එතකොට 4ක් දිව්වා 4ක් පැන්නා. මම ඕනනම් දාගන්නම් 7 7. right. කැමති විදිහට ඔන්න ওই විදිහට ලක්ෂ ටික ලකුණු කරන්න. ආයෙ මම දාගන්නම් 8 8. එතකොට ඛණ්ඩාංක ලියන්න කියනවා. A වල මගේ නම් 2 2. B වල මගේ නම් 4 4. C වල මට ඇවිල්ලා තියෙනවා 7 7. D වල ඔයාලට ඇවිල්ලා තියෙනවා මට ආවා ඒක 8 8. right. ඔන්න ඔය විදිහට පළවෙනි අගයත් සමාන වෙන්න ඕනි. දෙවෙනි අගයත් සමාන වෙන ඕනෑම අගයන් ටිකක් ඇවිල්ලා තියෙනවා නම් හරි. ඊළඟට මේ ටික යා කරන්න කියනවා. මෙන්න මෙහෙම මේ ටික යා කරන්න පුළුවන්. කාට හරි බිඳුව බිඳුව දාන්නත් පුළුවන්. right. කාට හරි බිඳුව බිඳුව දාන්නත් පුළුවන් කියලා මතක තියාගන්න. right. ඊළඟ එකට යමු. කාඩ්සිය තලය මත පහත දී ඇති ලක්ෂ ලකුණු කර එම ලක්ෂ රේඛා ඛණ්ඩ වලින් යා කරන්න. ලැබෙන රේඛාව තව දුරටත් දික් කරන්න. ආප්පා තව තියෙනවා. එම සරල රේඛාව මත පිහිටි තවත් ලක්ෂ දෙකක ඛණ්ඩාංක ලියන්න. හරි අපි බලමු. මෙන්න මගේ කාඩ්සිය තලය. right. අනිවාර්යයෙන්ම xy දාන්න ඕනි. හරි. අපි මේ ඛණ්ඩාංක ටික ලකුණු කරමු. 4 1 4 1 කියන්නේ 4ක් දිව්වා එකක් උඩට මෙන්න. එතන A. 4 2 4ක් දිව්වා දෙකක් උඩට. එතන B.
හතර තුන හතරක් දිව්වා තුනක් උඩට. එතන C. හතර හතර මෙන්න B. ලක්ෂ ටික ලකුණු කරා යා කරන්නලු right ඔන්න මම දැන් යා කරන්න යන්නේ මෙන්න මම යා කරා යා කරලා මොකද කියන්නේ ලැබෙන රේඛාව තව දුරටත් දික් කරන්න මම දික් කරන්න ඊට තියෙනවනේ B ඊට පස්සේ මොකද කියන්නේ මෙම සරල රේඛාව මත තවත් ලක්ෂ දෙකක කණ්ඩාංක ලියන්න right එහෙනම් මම මෙතන දරුවනේ ලකුණු කරන්න E කියලා එහෙනම් මම E වලගේ ලියන්න ඕනේ E කියන්නේ හතරක් දුවලා හයක් උඩට මම තව එකක් මෙතන ලකුණු කරන්නම් F කියලා F කියන්නේ හතරක් දුවලා අටක් උඩට ඔන්න ඔය විදිහට ඔයාලට එන්න ඕනේ හැම වෙලෙම පළවෙනි අගය මොකක්ද එන්න ඕනේ හතර අනිවාර්යෙන් එනවා නම් හරි දාගන්න පළමු අගය අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕනේ කීයටද හතරට හතර වෙන්නම ඕනේ කාගේද හරි ඒක අත උස්සන්න බලන්න right ඒ කවිෂාගේ හරි ඒක දිදුලගේ හරි අකින්දුත් හරි හරි තුන් දෙනෙක් හරි අනික කටි ඉක්මනට හදාගන්නකෝ සර් මම එතන ඉඳන් කරේ නෑ right ලීස් කිල් චූටි දෙයක් තව එක ප්‍රශ්නයක් දුව තියෙන්නේ නේද right අපි ඊළඟ එකත් බලමු මෙන්න ඊළඟ එක කාඩි සීතලේ ගහන්න අමාරුයි පේන්නේ නැද්ද මට සෑහෙන අමාරුයිනේ ඔන්න ගැහුවා එහෙම දෙනවනම් අපිත් ගහන්නම්කෝ නැද්ද හරි මේකේ කියනවා කාඩි සීතලේ මත පහත දී ඇති ලක්ෂ ලකුණු කර ඒකත් අර විදියම තමයි 2 3 දෙකක් දිව්වා 3ක් උඩට එතන P ඊළඟට 4 3 4ක් දිව්වා 3ක් උඩට එතන Q ඊළඟට R 6ක් දිව්වා 3ක් උඩට එතන R ඊළඟට S 7 3 ඒක ටික මොකද කරන්න කියන්නේ අපිට යා කරන්නලු ඔන්න මම යා කරා ඊට පස්සේ කියනවා ලැබෙන රේඛාව තව දුරටත් දික් කරන්න. එතකොට දික් කරනකොට දරුවනේ මෙහෙම ඉස්සරහා පැත්තට දික් කරන්නත් පුළුවන් පස්ස පැත්තට දික් කරන්නත් පුළුවන්. ඔහම දික් කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. right? ඔය විදිහට දෙපැත්තටම දික් කරන්න පුළුවන්. දැන් දික් කරලා අපෙන් අහනවා මෙම රේඛාව මත තියෙන තව ලක්ෂ දෙකක්. එහෙනම් මම මෙතන දාන්නම් T කියලා. එහෙනම් T වල කණ්ඩාංකය කියන්නේ 10ක් දුවලා 3ක් උඩට ගිහිල්ලා. මෙතන මම දාන්නම් T U කියලා. U වල කණ්ඩාංකය වෙන්නේ 0.3. එතකොට මතක තියාගන්න ඔයාලා ලියුව උත්තරවල හැම වෙලෙම දෙවන අගය, ඒ කියන්නේ y වල අගය මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ 3ට. බලන්න එහෙම 3 ඇවිල්ලා තියෙනවා නම් පළවෙනි ඉලක්කම වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි අගය අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? 3 වෙන්න ඕනේ. සර් ඔතන ලකුණු කරනකොට එක ළඟ ඉංග්‍රීසි අකුරු ටිකක්ම ඕනේද? නෑ. ඔය ඒක ගැටලුවක් නෑ. වෙන අකුරු ටිකක් උනක් දාන්න කමක් නෑ. මම ලස්සන එකක් දෙන්නම් ගෙදරින් කරන්න බලන්න මම ලස්සන සතෙක් මගේ ටියුට් එකේ තියෙන එකක් තියෙනවා. මම ඒ ටියුට් එක වලට දාන්නම් අද. ඒකේ තියෙන ටික එතකොට ඊළඟ දවසේ කරා. right. ගැටලුවක් නෑ නේද මේක දැන්? පුළුවන් නේ? හරි. ඔයාලා ගාව කව කටු තියෙනවද දැන් හැමෝම ගාව කව කටුව තියෙනවද? කව කටුව සහ අඩි රූල කෝණමානය. ඔව්. අනිත් අය කව කටුව තියෙනවද හැමෝම ගාව? අඩි රූලයි කව කටුව. මලිති? හරි. එහෙනම් අපි ඊළඟ පාඩම පටන් ගන්න යන්නේ. right? ඊළඟ පාඩම අපි කියනවා මේකෙදි නිර්මාණ කියලා. නිර්මාණ තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කව කටුවෙන් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකෙදි මතක තියාගන්න විතරයි තියෙන්නේ ගණන් හදන්න නැහැ. එකතු කරන්න, ගුණ කරන්න, බෙදන ඒවා මොනවත් නැහැ. හරි. එහෙනම් අපි ඔන්න ඒ පාඩම පටන් ගමු 24 වෙනි ඒකකය. right. එහෙනම් ලියාගමු අපි මාතෘකාව 24 වෙනි පාඩම. right. එහෙනම් මේ උත්තර ටික එතකොට හරිනේ. 24 වෙනි ඒකකය මොකද්ද? සරල රේඛීය තල රූප නිර්මාණය. සරල රේඛීය තල රූප නිර්මාණය. කව කටු ටික ලෑස්ති කරගන්න.
පැන්සල කොට පැන්සලක් වෙන්න ඕනේ කව කට්ටේ උසට වඩා මොකද වෙන්න ඕනේ? උස අඩු වෙන්න ඕනේ. right සරල රේඛීය තල රූප නිර්මාණය. right චූටකින් මගේ මේකේ තියෙන කව කට්ටු හොඳ නැහැ මම අර වෙන software එකක් තියෙනවා ඒක පොඩ්ඩක් ගන්නවා. ඒකේ කව කට්ට හොඳයි මේකේ කව කට්ට පේන්නේ නිකන් මේ සැටලයිට් ප්‍රූෆ් එකක් වගේ මේ බලන්නකෝ. කව කට්ටු. මේ තියෙන්නේ නිකන් අහසේ ඔය තියෙන්නේ. ඕක තමයි මේකේ කව කට්ට. ඒක ටිකක් අර අහසේ ඉඳන් වගේ ඉන්නේ පේන්නේ අඳින්න පුළුවන් මේ. ඒක නිකන් අර සැටලයිට් එකක් වගේ. ඒකට ඔයාලා ටික හොයාගන්න අමාරු. ඒක නිසා මම අනිත් තව එකක් තියෙනවා. ඒ software එක භාවිත කරනවා. right. හරි. එහෙනම් මේ ස්ක්‍රීන් එක ෂෙයා වුණාද? මේ ඔරලෝසුවක් තියෙන එක? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. එහෙනම් අපි දැන් ඔන්න නිර්මාණ කරන්න යන්නේ මුලින්ම. හරි නිර්මාණ කියන්නේ ඔයාලා ඉතින් ඔය නිර්මාණ බිත්ති පුවත්පත් වලටත් කරනවානේ. ඒ නිර්මාණ නෙමෙයි මේ නිර්මාණ. right? අපි ගණන් වල කරන නිර්මාණ වෙනයි බිත්ති පුවත්පත් නිර්මාණ වෙනයි. එහෙනම් අපි නිර්මාණ බලමු කොහොමද කරන්න කියලා. හරි. right. අනුමාත්‍රිකාවක් ලියාගමු නිර්මාණ කියලා. right. එහෙනම් අපි දැන් අනුමාත්‍රිකාව ලියාගත්තා. අපි දැන් බලමු මොනවද මේ නිර්මාණ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒ අතරේ මම දැක්ක අපි දිනුෂි ඇවිල්ලා හිටියා. දිනුෂියා හෝම්වර්ක් එක කරනකොට හිටියේ නෑ නේද? නෑ සර්. ආන්නේ. මොකද කියලා පරක් වුණේ? අමතක සර් මාත්‍රිකාව මොකද්ද දුන්නේ? නිර්මාණ මේ දාලා තියෙන මේ ප්‍රධාන මාතෘකාව ලියාගත්තා නේද ඔයා? ප්‍රධාන මාතෘකාව සරල රේඛීය තල රූප නිර්මාණය. ඒකේ අනුමාතෘකාවක් විදිහට අපි නිර්මාණ කරන්න යන්නේ. හරි. එහෙනම් හැමෝම ලියාගමු පළවෙනි උදාහරණේ. අපි උදාහරණ වලින් කරමු. ඔන්න මෙතනින් පස්සේ ඔයාලා ඉරි එහෙම ගහනේම පොඩ්ඩක් වෙනස් වෙනවා. right? පළවෙනි එක. මෙහෙම ලියාගමු. AB සමානයි 6යි cm වන ඒ කියන්නේ AB කියන රේඛාව සෙන්ටිමීටර් 6ක් කියලා කියන්නේ. AB සමානයි සෙන්ටිමීටර් 6ක් වන සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. මන්න පොඩි තේ එකක් හම්බුණා මම ඒකන් මේ බොන ගමන් හරි. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. right. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. හරි දැන් බලමු. මේකේ තියෙන මට කව කටුවක්. මට කව කටුව ඕන වෙනවා. අඩි රූල ඕන වෙනවා. ඔයාලා ගන්නකො අඩි රූලයි කව කටුවයි. කව කටුව මතක තියාගන්න ගන්නකොට අඩි රූලට වඩා ඉන්න මම පෙන්නන්න. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මේ තියෙන්නේ. ඔන්න ඔයයි කව කට්ට තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ කව කටුවේ උසට වඩා කොට එකක් වෙන්න ඕනි. අනික කොහොම ලං කරපුවම ওই විදියට පේන්නත් ඕනි. හදා ගන්නකො ওই විදියට ලං කරපුවම කව කට්ටේ උලයි පැන්සලේ උලයි එක ගානට තියෙන්නත් ඕනි.
right ඉක්මනට හදා ගන්නකෝ. right අපි එනම් දැන් බලමු කොහොමද මේ වගේ රේඛාවක් කරන්න කියලා. ඔන්න මාත් එක්කම කරන්න නැත්නම් මේක පැටලෙයි. හරි? right ඉස්සලාම කරන්නේ අපි සරල රේඛාවක් ගහනවා දිග මනින්නේ නැතුව. right සරල රේඛාවක් ගහන්න දිග මනින්නේ නැතුව Taman කැමති දිගක් අරගෙන මේ විදිහට ගහන්න. අඩි රූල තියලා ඔහම සරල රේඛාවක් ගහගන්න. ඒක කරනකො මුලින්ම ඕකට අපි කියනවා රේඛා ඛණ්ඩයක් කියලා. right ඕකට අපි කියන්නේ රේඛා ඛණ්ඩයක්. ඊට පස්සේ මට ඕනි දැන් 6ක් නේ. මට ඕනි මේක දැන් 6ක් නෙමෙයි. මේක මම හිතන ප්‍රමාණයක් තමයි ගත්තේ. ඊට පස්සේ මම කරන්නේ මේ රේඛා ඛණ්ඩයේ පොඩි ඉඩක් වෙන් කරලා ඉස්සරහින් ඉඳන් පොඩි ඉඩක් තියලා කැමති ගානක් අරගෙන මෙන්න මෙහෙම පොඩි ඉරි කෑල්ලක් ගහ ගන්නවා. චූටි ඉරි කෑල්ලක් ගහ ගන්නවා. ලොකුවට නෙමෙයි. අර මෙහෙම දිගට ගහනවා චූටි ඉරි කෑල්ලක් ගහ ගන්නවා. ඔතනින් තමයි දැන් මම සෙන්ටිමීටර් 6 අඳින්න පටන් ගන්න. ඒකයි ඔය ඉරේ තේරුම. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට අඩි රූල ගාවට මෙහෙම කව කටුව ලං කරලා මේ බිඳුව තියෙනවනේ හොඳට බලන්න. බිඳුව තියෙනවනේ මේ මුල්ල නෙමේ අඩි රූලේ ධාරේ පටන් ගන්න තැන නෙමේ බිඳුව කියන ඉලක්කමේ ඉඳන් කව කටුව අරගෙන යන්න පැන්සල 6 වෙනකම්. මට ඕනේ 6ක් නේ. 6 වෙනකම් අරගෙන යන්න. ඔන්න හරියට මම 6ක් ගත්තා. right ඔයාලත් ගන්නකො හැමෝම. හරිද ගත්තද? ටිකක් ඉන්න. අකින්දු හරිද ගැටලුවක් තියෙනවද? දිමත් දිදුල කවිෂා මලිති විදුමිනි දිනුෂි ගැටලු තියෙනවා නම් විතරක් කියන්න. හරි. දැන් ඊට පස්සේ මගේ දැන් කව කටුවේ සෙන්ටිමීටර් කීයද තියෙන්නේ? මේක කොච්චරක් තියෙන්නේ? කොච්චරක් තියෙන්නේ කව කටුවේ? සෙන්ටිමීටර් 6ක්. මේ සෙන්ටිමීටර් 6ක්. ඊට පස්සේ කව කටුවේ උඩ මෙන්න මේ ඉරේ නෙමෙයි අර ගහපු ඉර උඩ තියන්න. මෙන්න මෙහෙම රේක් හරියටම මේ කැපෙන තැන උඩම තියන්න. චුට්ටක්වත් එහෙම වෙන්න දෙන්න එපා. හොඳට බලන්න ඕන වගේ ඉර උඩ තියලා මෙතනින් මෙන්න මෙහෙම චුට්ටක් ඉන්න. ඒ කව කටු මට තාම මේ තේරුම් ගන්න බෑ පොඩි අවුලක් තියෙනවා වෙලාවකට. ආයි මම පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. පොඩ්ඩක් නෙමෙයි හොඳටම කරලා පෙන්නන්නම්. මෙහෙම බිඳුවේ ඉඳන් 6 දක්වා ගත්තා. ඔන්න 6ක් ගත්තා. ඊළඟට කව කටුව මේ මෙතන තියලා right ඔතන තියලා මෙන්න මෙහෙම චාපයක් කපලා දාන්න. right ඔන්නම චාපයක් කපන්න. බලන්න මම කප්පු විදිහේ මේ කොච්චරක්ද කැපෙන්නේ ඔය? දුර කොච්චරක්ද ඔගේ තියෙන්නේ? සෙන්ටිමීටර් 6ක්. සෙන්ටිමීටර් 6ක්. හරි. හැමෝම කරාද? හැමෝටම පුළුවන් වුණාද? ඔව් සර්. right. හරි. එහෙනම් දැන් මේක පැත්තකින් තියන්න. ඔන්න ඔය ඉර පටන් ගන්න තැනට දානවා දරුවනේ අපි අකුරක් A කියලා. මෙන්න මේ අර පළවෙනි ඉර තියෙන තැනට අපි A කියලා දානවා. ඉර කැපිලා අර ඉවරපු කරපු තැන B කියලා දානවා. ඕක තමයි සරල රේඛා ඛණ්ඩයක් අඳින්නේ ඔන්න ඔය විදිහට. දැක්කද? සෙල්ලන්නේ නැහැ නේද? නිකන් අඩි රූල තියලා ගැහුවා නම් හරි. නමුත් ඉතින් මෙතනින් පස්සේ ඔහොමයි කරන්න ඕනේ. ඕක ඔයාලට දැන් ඔයාලා තාම 7 නේ 8 දී ඕන වෙනවා 9 දී ඕන වෙනවා 10 දී ඕන වෙනවා 11 දීත් ඕන වෙනවා 12 දී නම් ඕන වෙයි දන්නේ නැහැ මට දැන් මතක නැහැ ඒකේ සිලබස් එක right 11ට යනකම් O level වෙනකම් මේක ඔයාලට ඕන වෙනවා right ඔන්න එතකොට සරල රේඛා ඛණ්ඩයක් අඳින විදිහ හරිද හැමෝම මේක කරගන්න පුළුවන් වුණාද අත උස්සන්න බලන්න පුළුවන් වුණා හැමෝම right hari akindu maliti harida hari right good okkama hari ne එහෙනම් අපි දෙවෙනි නිර්මාණයට යමු right එහෙනම් ලියාගමු දෙක දෙවෙනි නිර්මාණය
PQ සමානයි 6.8 cm වන සරල රේඛා ඛණ්ඩය අඳින්න. නැත්නම් රේඛා ඛණ්ඩය කියලාත් කියනවා. සරල රේඛා නැත්නම් රේඛා ඛණ්ඩය අඳින්න. අපි වක්‍ර රේඛා අඳින්නේ නැහැනේ කොහොමද? right try එකක් දෙන්න බලන්න. ඉතින් මට බලන්න විදිහක් නැහැ. ඒක ඔයාලම තමයි කරන්න වෙන්නේ. හරි. අඳින්න බලන්න මම කියලා දුන්න විදිහට. මම ඊට පස්සේ කියන්නම් කොහොමද කරේ කියලා. right පළවෙනි පියවර දිමත් මොකද පළවෙනි පියවර පොඩි ඉරි කැල්ල ගහනවා පෙරවලට. අන්න හරි පොඩි නිමේ බන් ටිකක් දිගට ගහ ගන්න ඕන right හරි ඔය විදිහට පොඩි ඉරි කැල්ලක් ගහ ගන්නවා ශාලිනී ඊළඟ පියවර නෑ කව කට්ටෙන් ගන්න කලින් තව වැඩක් කරනවා මොකද්ද මල්ලි ඊළඟට කරන්නේ ඉරි කෑල්ලක් ගහනවා. ඉරි කෑල්ලක් ගහ ගන්නවා. මෙන්න මේ ඉස්සරහින් ඉරි කෑල්ලක් මෙහෙම පොඩි ගහ ගන්නවා. right? ඒක දිගක් නෑ පොඩි කැමති තැනකින්. ඊළඟ එක අකින්දු මොකද ඊළඟ පියවර? කවකට ඇදිරුත කියලා 6.8 නැනගන්න. right 6.8 මයින් ඕනේ 6.8 කියන්නේ 6කුයි මෙන්න මේ පුංචි ඉරි කෑලි 8ක් right 6කුයි පුංචි ඉරි කෑලි 8ක් ගන්න. ඊළඟට විදුමිනී ඊළඟට මොකද කරන්න ඕනේ? අර චූටි ඉරි කෑල්ල උඩ කව කට්ටෙත් උඩ තියලා චූටි චාපයක් කපා ගන්නවා. චූටි ඉරි කෑල්ල උඩ චූටි කව කට්ට තියලා චූටි ඉරි කෑල්ලක් කපා ගන්නවා. right good. චූටි ඉරි කෑල්ල නෙමෙයි චූටි චාප කෑල්ල. ඕන් ආයෙත් ඉතින් බලන්න. එයා මේ වෙලාවට පිස්සුවන්නට නෝ. එතකොට මම කරන්න ඕනේ මේක අයින් කරලා ආයෙ ඉතින් ගේන්න ඕනේ මුලින්. එපා වෙන්න. අර කව කට්ට එහෙම නැහැ මේකේ පොඩි ලෙඩක් එයා. right 6.8 ඔන්න 6.8 මෙතන තියලා කව කටුව පොඩ්ඩක් උඩ අතට මෙහෙම හරවලා මෙහෙම චාප කෑල්ලක් ගහ ගන්න. ඔකට අපි කියන්නේ චාපයක් කියලා. ගහගෙන මේක පැත්තකට තියලා ඊළඟට කවීෂා මොකද්ද කරන්නේ අපි? කවීෂා ඊළඟ එක කියන්න බෑ ශාලිනී ඊළඟ එක මෙතන P කියලා ලියනවා මෙතන Q ලියලා තියෙනවා ඕනි නම් ඉර උඩ 6.8 cm කියලා ලිව්වට කමකුත් නැහැ right එහෙමත් ලියන්න ඒක අර කලින් එකෙත් ලියා ගන්න කලින් එකෙත් මෙන්න මෙතන එකේ ඒක අපි ලියන්න බැරි වුණා ඒකෙත් සෙන්ටිමීටර් 6යි කියලා ලියා ගන්න ඉර උඩ 6යි කියලා ලියා ගන්න කලින් එකේ ඒ ඔය දැන් එකේ 6.8යි කියලා ලියා ගන්න සර් yes සර් අපි අර P කියන ඉරි කෑල්ල උඩ සෙන්ටිමීටර් මෙයක් කෝදුව තියලා සෙන්ටිමීටර් 6.8ක් අරගෙන එතන තිතක් තියලා කව කට්ට ඒ ගානට අරගෙන චාපයක් කපුවොත් ඒක වැරදිද? නෑ ඒකත් හරි. ඒකත් වැරදි නෑ ඒකත් හරි. එතන මේ ඒ නමුත් අපි කරන්නේ හරි විදියට නම් මෙන්න මෙහෙම තියලා තමයි ගන්නෙ. කමක් නෑ ඉතින් වැරදි නෑ ඒක. right ඒක වැරදිත් නෑ. ඒ කියන්නේ ඔයා කියන්නේ මෙන්න මෙහෙම හරියටම 6.8 අරගෙන එතන තිතක් තියලා කව කට්ටෙන් කපනවා කියලානේ. හැබැයි මේක පුරුදු වෙන්න. මේක ලේසි.
මයික් ඔෆ් කරගන්න අකිදු. රයිට් ඔන්න මම මියුට් කරා. හරි අපි එහෙනම් ඔන්න දැන් මේ රේඛා ඛණ්ඩයක් අඳින විදිය දන්නවා. ඒකට මතක තියාගන්න රේඛාවක් ගන්නකොට ඔය දිගම අරගෙන තමයි කරන්නේ. දැන් අපි යනවා මොකද්ද? සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. රයිට් සමපාද. සමපාද කියන එකේ තේරුම මොකද්ද? සමපාද කියන්නේ පාද හතරම සමාන හතරම සමාන ත්‍රිකෝණ වලට පාද තුනම චතුරාශ්‍රයක් කිව්වොත් නම් පාද හතරම. රයිට් එහෙනම් අපි ලියාගමු අනුමාත්‍රිකාවක්. සමපාද ත්‍රිකෝණ නිර්මාණය. සමපාද ත්‍රිකෝණ නිර්මාණය. අපි මේ පාඩම කරලා නැහැ නේද කලින්? නෑ සර්. නෑ නේ. right ඒක අපි පළවෙනි උදාහරණයෙන් පටන් ගමු. අනුමාත්‍රිකාව සමපාද ත්‍රිකෝණ නිර්මාණය. පළවෙනි එක මෙහෙම ලියා ගමු. පළවෙනි එක පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වන සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. right පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වන සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. හරි අපි බලමු කොහොමද කරන්න කියලා. එහෙනම් පැත්තක දිග කීයද 5යි. right දැන් බලමු කොහොමද කරන්න කියලා. අනුමාත්‍රිකාව හැමෝම ලියාගත්තද? ඔව් සර්. හරි. එහෙනම් ඔන්න මම කරනවා බලා ගන්න. මුලින්ම කරන්නේ අඩි රූල ගන්නවා. right අඩි රූල අරගෙන රේඛාවක් ගහනවා අපි දිග මනින්නේ නැතුව. right ඔන්න ඔය වගේ මම රේඛාවක් ගහගත්තා. ඊට පස්සේ අඩි රූල මම පැත්තකින් තියලා ඊළඟට මොකද කරන්නේ? මෙන්න මෙතනින් පොඩි චාප කෑල්ලක් නැත්නම් රේඛා ඉරි කෑල්ලක් ගහ ගන්නවා. දැන් මොකද ඊළඟට කරන්නේ? කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා. කව කටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා. right මෙන්න මේ බිඳුවේ ඉඳන් 5 දක්වා ගන්නවා. right හරියට සෙන්ටිමීටර් 5ක් අරගෙන හරි ඔන්න මගේ 5 හරි. දැන් අපි මොකද කරන්නේ? මේකෙන් මෙහෙම ත්‍රිකෝණයක් අඳිනවා. දැන් අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක ලක්ෂණය. මොකද්ද සමපාද ත්‍රිකෝණයක ලක්ෂණය වෙන්නේ? පාද තුනම සමානයි. පාද තුනම සමානයි. ඒ කියන්නේ මේ තිතේ ඉඳන් මෙතනට තියෙන දුරත් 5යි. මේ තිතේ ඉඳන් මෙතනට තියෙන දුරත් 5යි. මේ තිතේ ඉඳන් මෙතනට තියෙන දුරත් 5යි. මං කරන්නේ ওই වැඩේ කරන්නේ. right මං ඕක තමයි කරන්නේ. මොකද්ද මං කරන්නේ? මෙන්න මේ කියන තැන ඉඳන් පටන් ගන්න තැන ඉඳන් 5කින් මෙහෙම ඡාපයක් ලකුණු කරනවා. ඊට පස්සේ එතන ඉඳන් ආයෙත් 5කින් උඩ හරියෙන් තව එකක් ලකුණු කරනවා. ඊට පස්සේ මේ ඉවර වෙන තැන ඉඳන් එතන ඉඳන් ආයෙත් 5ක් අරගෙන ලකුණු කරනවා. හැබැයි ඔය කරන හැම වෙලාවෙම මේ කව කට්ටේ දුර වෙනස් වෙන්න දෙන්නේ නැහැ මම. ඒක පරිස්සමට වග බලා ගන්න ඕනේ. දුර වෙනස් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. right එහෙනම් ඔන්න බලන්න කරන විදිය ඉස්සෙල්ලා බලාගෙන ඉන්න ඊට පස්සේ කරමු. මෙතන ඉඳන් වැඩි මට වරදික් දන්නේ බලමු හරියට කියලා. right නෝ එන්නේ නේද ඒක? හරි දැන් බලමු. ඔන්න මම ගන්නවා කව කටුවට සෙන්ටිමීටර් 5ක් බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ඡාපය උඩ තියලා right මෙන්න මේ ඉරි කෑල්ල උඩ පළවෙනි ඉරි කෑල්ල උඩ තියලා 5ක් ලකුණු කරනවා. right ඔන්න මම 5ක් කැපුවා. ඊට පස්සේ මම මේ උල වෙනස් කරන්නේ නැහැ කව කටුවේ. right කව කටුවේ උල වෙනස් කරන්නේ නැතුව මම මොකද කරන්නේ? දැන් මම කියන්නේ උඩිනුත් ලකුණු කරන්න ඕනේ කියලා 5ක්. එහෙනම් මම මේ කව කටුව මෙහෙම උඩ අතර කරකවලා right මෙහෙම කව කටුව මෙහෙම උඩ අතර කරකවලා මේ හරියේ ඉඳන් ඒ කියන්නේ මැද තියෙනවනේ මැද උඩින්
නම් ආසන්න වශයෙන් S දෙකෙන් නිමාණය කරන්න ඕනේ මැද කොයි හරියද කියලා. හරි මේ හරිය වගේ මැද පේනවනේ මේ බෝලයක් යන්නේ. ඒ හරිය උඩ හරියෙන් මෙහෙම චාපයක් කපනවා. දැන් ඔතනට දුර කීයද? දැන් මම දුර කීයද ගත්තේ? සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර 5. ඒ කියන්නේ මෙතනටත් 5යි මෙතනටත් 5යි. රයිට් මෙතනත් 5යි මෙතනත් 5යි. සමහර කට්ටිය ලේසියට මේක ලොකුවම චාපයක් කපලා දානවා ඒත් ගැටලුවක් නැහැ. ඒතර ත්‍රිකෝණයෙන් දාම කැතයි. ඊට පස්සේ මම මොකද කරන්න ඕනේ? මෙන්න මේ ඉවර වෙන තැනට කව කටුවේ තුඩ අරන් ගිහිල්ලා එතන ඉඳන් සෙන්ටිමීටර් 5ක් තියෙන්න ඕනේ. එහෙනම් මම මේ මෙහෙම කව කටුව තියලා ඔය පැත්තටත් කපනවා 5. රයිට් ඔහොම කපනවා 5. ආයි බලන්න දෙයක් නැහැ මෙතනත් අනිවාර්යෙන් මේ 5 ගානට යනවා. රයිට් එහෙනම් ඔන්න ඔය විදියට මම තැන් 3කින් කපනවා. දැක්කනේ කරපු විදිය මුලින්ම මෙතන තිබ්බා. මෙතන තියලා මම මෙහෙන් කැපුවා. ඊට පස්සේ උඩට අරන් ගිහිල්ලා මෙහෙම කැපුවා. ඒ 5ක් අරගෙන. ඒ දුරම අරගෙන මෙතනට ගිහිල්ලා ඒ 5ම අරගෙන ආපහු මෙහෙම අර කලින් ඉර කැපෙන විදියට කැපෙනවා. සමහරවිට කලින් ඉර කැපෙන්නේ නැති වෙයි. එතකොට ආයෙත් මොකද කරන්න ඕනේ? මෙතනට ගිහිල්ලා අර කලින් ඉර කැපෙන්නේ නැති හින්දා ආයෙ පොඩ්ඩක් ඒක ඕන පැත්තටම දික් කරන්න වෙනවා. ඊළඟට කරන්නේ අපි අඩි රූල තියලා ඉවර වෙලා මොකද කරන්නේ? රේඛා ටික ගහ ගන්නවා. රයිට් අඩි රූල තියලා මෙන්න මේ රේඛා ටික යා කර ගන්නවා. එතකොට මේක අඩි රූල තියලා මැනලා බලන්න ඕනේ හරියටම 5 තියෙනවද කියලා. ආය හරියටම 5 තියෙනවා. රයිට් ඔය විදිහටයි අපි ඕක අඳින්නේ. හරි එහෙනම් කරමු බලන්න මේක හැමෝම. මාතෘකාව ලියා ගන්න එක සම්පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වන සමපාද ත්‍රිකෝණය නිර්මාණය කියලා ඊළඟට ඔක කරමු. විදුමිනි ඔයා ලියනවා නේද? අත අමාරු නෑ නේද? ලොකුවට රිදෙන්නේ නැහැ සර්. ආලා. ඔයා ලියන අතමද ඔය මේ ඉන්ජෙක්ෂන් ගහුවේ අනිත් අතටද? අනිත් අතට අනිත් එකට නේ. සර් මම දැන් ජොයින්ටුනේ. දැනටක තිබෙන්නේ. කවුද මේ අපේ සමුදිත? සමුදිත අපි හෝම්වර්ක් ටික නම් සාකච්ඡා කරා. සාකච්ඡා කරලා මේ නිර්මාණවල අපි කරා නිර්මාණ 3ක්. එකක් තමයි අර රේඛා ඛණ්ඩ මේ තියෙන්නේ මෙන්න මේ රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම කරා. ඒකත් ඔය මම දැන් කරා වගේම තමයි. ඊට පස්සේ අපි මේ දශමයන සංඛ්‍යාවක් නිර්මාණය කරා. ඊළඟට තමයි මේ ත්‍රිකෝණය නිර්මාණය කරේ. ඔයා ඒ ටිකට පොඩ්ඩක් ඉඳ තියාගෙන දැන් මේ කරපු එක අහගෙන හිටියද? මේක කරද්දි හිටියද? ඔව් සර් ඕකේ පටන් ගන්න හිටියා. රයිට්. එහෙනම් මේක කරන්නකෝ අර ටික ඉඳ තියාගෙන. හෝම්වර්ක් ටික හැදුවද? සමුදිත රයිට්. අපි කට්ටිය යාළුවන්ගේ නම් බැලුවා දැන් කමක් නැහැ. හරි සර්. රයිට්. හරිනේ අකින්දු. අනිත් අයත් ඉවරද? ඔව් සර් ඉවරයි. සර් ටිකක් ඉන්නකෝ. හරි.
ඔය කපපු චාප ටික මකන්නද? එපා එපා. කපපු චාප මකන්න එපා. ඒ චාප තියන්න ඕනේ. චාප වලට චාප දිහා බලලා තමයි අපි තීරණය කරන්නේ වල හරියට ඇන්දද කියලා. ගොඩාක් වැඩිපුර තියෙනවා ටිකක් මකුවට කමන්නේ නමුත් මකන්න ඕනේ. ඒ චාප අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. චාප වලට තමයි අපි ලකුණු දෙන්නේ. ඒකයි මම අර කිව්වේ දැන් අර අඩි තිත තියලා එහෙම ගන්න යන්න එපා. 11 වසරෙත් එහෙමයි. සමහරලාට අපි රූප සටහන බලද්දි ගන්න දෙයක් නැහැ චාප ගොඩක් තියෙනවා. එතකොට ඒ ටික මකන්න යන්න එපා. මම ඔයාලට හරි පෙන්නන්නම්. රයිට්. හැමෝම ඉවරද? මේ බලන්න මම පෙන්නන්නම් ඉන්න මේක හරිනේ? රයිට්. හරි. දැන් මේ තියෙන මේ වගේ නිර්මාණයක්. ඔයාලට පේනව නේද මේ නිර්මාණය? ඔව් සර්. right බලන්නකො මේකේ චාප මකලා නැහැනේ. ඒ චාප තියෙනවා. ඕව නෙමෙයි සමහර ගණන් වල ගන්න දෙයක් නැහැ right චාප ගොඩක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ 2000 ඔය O level ගාන. right මේ O level ගානක් තමයි තියෙන්නේ. මේ තියෙන මේ වගේ තව O level ගානක් මේ තියෙන්නේ. ඒකෙත් ඔයාලට පේනවා මේ චාප තියෙනවා. හැබැයි චාප ගොඩාක් ලොකුවට නැහැ. අර ළඟ ළඟ කපන්න ඕනේ. ඒක අපි පුරුදු දෙද්දී ඒක 11 වසරට යනකොටනේ. දැන්ට ඔයාලා ටික ලොකුවට තිබ්බට කමන්නේ නැහැ. එතකොට මේ විදිහට අපිට ඒ චාප අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. මකන්නේ නැහැ. මැකුවොත් ලකුණු නැහැ. නිර්මාණවල ඒක තමයි දෙන්නේ. අර දල සටහන අදිද්දි නම් චාප ඕනේ නැහැ. නිර්මාණය කරන්න ගියොත් අනිවාර්යයෙන්ම චාප තියෙන්නම ඕනේ. right එහෙනම් අපි යමු ඊළඟ උදාහරණයට මේක ඔයාලා තනියම කරන්න ඕනේ. right ඊළඟම දෙවෙනි එක අංක 2 පාදයක දිග සෙන්ටිමීටර් 3.5ක් වන සමපාද ත්‍රිකෝණයකදී මම මේ පොඩි ත්‍රිකෝණයක් ඇඳා නිර්මාණය කර එය ABC ලෙස නම් කරන්න. එය ABC ලෙස නම් කරන්න. ඔයාලට කෝණමානෙන් කෝණ මැනීම අපි කරලා තියෙනවද? කෝණ මැනීම කෝණමානය භාවිතා කරලා කරලා තියෙනවද කෝණ මැනීම? නෑ සර්. right හරි කමන්න එහෙනම්. හරි එහෙනම් මේක නම් කරන්න බෑ. කරලා තියෙනවා සර්. කෝණමානෙන් කරලා තියෙනව නේද? කරලා තියෙනවා. මෙන්න මේකෙන් මලිති මේකෙන් මයින් විදි කියලා දීලා නැද්ද? සර් මම එහෙම කරලා නෑ. හරි කමන්නේ. දැන් අපි එකක් බලමු. එතකොට වාචුට්ට බලන්න කොහොමද කියලා. මම මේ වගේ දැන් දෙන්නම් දිගටම ගණන් වල එතකොට බලමු මයින් විදිය. right ඊට පස්සේ මේකටම ලියා ගන්න BAC කමා ABC කමා BCA කෝණ මැන අගය ලියන්න. මම ඔය ඒක කරන විදිය කරන්න. අනිත් ටික අපි කරමුකෝ. කෝණ මැන අගය ලියන්න. right එහෙනම් කරන් බලන්න මේ නිර්මාණය ලස්සනට. කලින් එක වගේම තමයි. කලින් එකම තමයි ඉතින්. හරි. ඔයාලා කරන්න. මම දෙන්න විනාඩි 2ක් 3ක්. සොය BAC ABC PCA කෝණ මැනාගේ ලියන්න කෙනෙක් කොහොමද කරන්නේ? right ඒක මෙහෙමයි කරන්නේ. දැන් හිතන්නකෝ දැන් අපි ත්‍රිකෝණයක් ඇඳලා කියලා. චූට බලා ගන්නකෝ හැමෝම. දැන් මේ විදිහට ත්‍රිකෝණයක් ඇඳලා කියලා හිතන්න. right ඔන්නෝම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. හරි. දැන් මට මේ ත්‍රිකෝණේ කෝණ ටික මනින්න ඕනේ. එතකොට අපි මේ කෝණ මේ ශීර්ෂ වලට අකුරු දා ගන්න ඕනේ. මතකයි නේද ඒක? ABC කියලා දා ගන්න ඕනේ. මෙහෙම එකක් කියලා දුන්නා නේද?
මත මෙහෙම එකක් කියලා දුන්නේ නැද්ද අපි? කියලා දුන්නේ නැද්ද? right. එතකොට මේකෙදී හරි ඔයාලට මාව ඇහෙනව නේද? මං කියන එක ඇහෙනවද ඔයාලට? එහෙනම් right. ඔව් සර්. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ මට ABC කෝණේ මනින්න ඕනි කියලා. ABC කෝණේ කියන්නේ මෙන්න මේ B කියන කෝණේ. මේ මෙයා. මෙයා තමයි දැන් ඉස්සෙල්ලාම මයින්ඩ් යන්නේ. එතකොට කරන්නේ කෝණමානය ගෙනල්ලා right කෝණමානය අරගෙන එනවා මෙන්න මේ B උඩට. ඔන්න බලන්න මම තියෙන විදිය. මෙන්න මේ B මුල්ලට හරියට මේ කෝණමානය මධ්‍ය ලක්ෂ්‍ය ගේනවා. right B උඩට ගේනවා. ඊට පස්සේ මේ කෝණමානය පොඩ්ඩක් කරකවනවා අර බිඳුව කියන රේඛාව මේ කළු ඉර උඩට එන විදියට කරකවනවා. right ඔන්නම කරකවනවා. right දැන් මේ බිඳුව කියන එක කළු ඉර උඩ ඇවිල්ලා තියෙන්නේ. එතකොට කෝණමානය අර මැද අර T අකුර වගේ තියෙන මෙහෙම අනිත් පැත්තට ආන්ගේ T අකුර වගේ එක හරියටම B උඩට එන්න ඕන. ඔන්න බලන්න. දැන් පැහැදිලිනේ. ඊට පස්සේ මේ පැත්තේ ඉඳන් ගණන් කරන් එනවා බිඳුව 10 20 30 40යි චූටි රිකෑලි 2යි ඒ කියන්නේ උත්තරේ අංශක 42යි. ආන් එහෙමයි කරන්නේ. සර් හැම කෝණයකටම එකම ගාන නෙන්නේ. හරි එහෙම එනවනේ කවන්නේ. මට මේක ආව 42ක්. ඊළඟට වෙන කෝණයක්ම අයින්නවා නම් මේ උඩ කෝණෙම අයින්නවා නම් BAC ඒ කියන්නේ A වල තියෙන කෝණය. එයාම අයින්නවා නම් මෙන්න මෙයා. දැන් කෝණමානේ කරකවන්න වෙනවා. නිකන් බෙල්ල කැඩේ බලාගෙන. හරි කෝණමානේ කරකවන්න ගිහිල්ලා right කෝණමානය එතකොට A වලට අරන් ගිහිල්ලා මෙන්න මෙහෙම ඊට පස්සේ මේකේ අර ධාරය කරකවනවා මේ එක ධාරයක් උඩට එනකම්. මම මෙහෙම කරකවන්න. right ඔන්නම කරකවන්න. සර් කරලා ඉවරයි. එක්කෙනෙක් කරලා ඉවරයි. right ඊට පස්සේ දැන් කෝණේ මේ පැත්තේනේ ඉර තියෙන්නේ. C ඉර තියෙන්නේ මේ පැත්තේනේ. ඔය ඉරේ ඉඳන් මෙන්න මේ පැත්තට ගණන් කරගෙන එනවා මේ මෙතනට යනකම්. මෙහෙන් පටන් ගන්න එතකොට. දැන් මේක නම් එක පැත්තකට විතරයි ඉලක්කම් තියෙනවා. ඔයාලා කෝණමානේ දෙපැත්තටම තියෙනවා. එතකොට මෙතන 10 20 30 30 තියෙන්නේ මෙතන ඔයාලගේ 40 50 60 70 80 90 100යි. එතකොට 101යි. මේ කෝණය අපි ලියනවා 101යි කියලා. ඔහොමයි කරන්නේ. right හරි මේ ටික ටක් ගාලා කරන්න බලන්න නිර්මාණය තව කට්ටෙන් කරන්න. right එහෙනම් මාත් දැන් කරන්න ශාලිනී පළවෙනි පියවර රේඛාවක් ගහ ගන්නවා ඊට පස්සේ කොහේ හරි තැනකින් මුල හරියෙන් පොඩි රේඛාවක් ගහ ගන්නවා ඊට පස්සේ right මෙතන තියලා ඒක තමයි දෙපා. ආයි කව කට්ටක් ගන්න ඕනේ. ගානෙන් ගන්නට අලුත් කව කට්ටක් ගන්න ඕනේ. පරණ එක සපෝට් කරන්නේ නැතුව ඇති නේද? ඒක ඉවර වෙනවා ඉතින් කව කට්ටුව. ඒකයි මේ. right. එතකොට මෙතන බිඳුව ඉඳන් ගන්නවා 3.5. 3යි හරියටම චූටි රිකැලේ 5 දශමයටම ගන්න බලන්න. ඊට පස්සේ මෙන්න මෙතන කව කට්ටුවේ තුඩ තියලා කව කට්ටුව පොඩ්ඩක් මෙහෙම උඩ පැත්තට උස්සලා අපි මොකද කරන්නේ? ඔන්න ඔය විදිහට මම පෙන්නන්නම් ඒ ඡාපය රතු පාටින් ගහන්නම්. right මෙන්න මේ විදිහ රතු පාටින් එකක් ගහනවා ඊට පස්සේ ඒ ගානම අරගෙන උඩ හරියෙන් මෙහෙම තව පාරක් කපලා දානවා. ඒ දුරම අරගෙන මෙන්න මෙතනට ගිහිල්ලා අර උඩ රේඛාව කැපෙන විදිහට එකක් ගහනවා. මේ ඉරි ගොඩක් පොඩිවට ගහන්න පුරුදු වෙන්න. ලොකුවට ගහන්න යන්න එපා. ඊට පස්සේ ඔය ටික මොකද කරන්නේ? අපි යා කරනවා. පොඩි ත්‍රිකෝණයක් මගේ නම් එන්නේ. ඔයාලගේ එහෙම එකක් එයි සමහර ලාට. right. එතකොට මම මෙතන දානවා මොකද්ද? ABC කැමති විදිහට දාමු. ABC. හරි.
ABC. දැන් මොකද කරන්න ඕනේ? ඔගේ කෝණ මනින්න තියෙන්නේ. right. අපි දැන් ඔගේ කෝණ ටික මනිමු. කෝණෙමයි කවකටුව. ඔයාලා මනින්න මැනලා මට ආපු උත්තරේ දාන්නකෝ. කීයද එන්නේ කියලා බලන්න. සර් මගේ වැරදුනා මං හඳන. හයි. මොකක්ද උනේ? මම 3.5ක් මගේ උඩට නම් ආවා. ඒ සර් මගේ යටට ආවේ 5යි. ඔයා එහෙනම් අරන් තියන්නේ වැරදි විදිහට අරන් තියෙන්නේ. බලන්න ආපහු 3.5 හැම එකටම එන්න ඕනේ. right. හරි මම මේකෙන් කරන්නම් අරගේ අර කොණමානේ කොහෙද ගියා දැන් හොයාගන්න දෙයක් නැතුව ඉන්නේ right හරි අපි මේකෙන් කරලා බලමු ඉස්සලම රූල තිබ්බා ගැහුවා රේඛාවක් ඊට පස්සේ පොඩි රේඛා ඛණ්ඩයක් ලකුණු කරනවා ඊළඟට ගන්නවා මේක සරල රේඛා ඛණ්ඩයක්ම ගහන්න හරි ඊළඟට ගන්නවා 3.5ක් මේක නම් ලේසි 3.5 ගන්නකොට මෙයාගේ වැටෙනවා 3.5යි කියලා. ඒකින්ද මම මේ වගේ තැනක තියලා 3.5ක් ගන්නම්. right පොඩි රේඛාවක් ඉන්නේ 3.5 නේ. මෙතන තියලා මෙහෙම චාපයක් කපනවා. ඒ දුරම අරගෙන උඩින් එකපාරක් කපනවා. ඒ දුරම අරගෙන මේ චාපේ ගාවට ගිහිල්ලා තව පාරක් කපනවා. අනිවාර්යයෙන්ම කපුවම බලන්න ඔක එන්න ඕනේ ওই ටික. එතකොට අර චාප වල අර ඉරි කෑලි උඩ ඉඳන් තමයි මේක යා කරන්නේ. හරි වෙන තැන් යා කරන්න එපා. සමහර සමුදිත මේ මුල්ලට යා කරාද දන්නේ නැහැ වැරදිලා. right මෙතනට යා වෙන්න ඕනේ. right දැන් අපි කෝණ ටික මනිමු. කෝණ ටික මනින්න අපි කරන්නේ මේකට අකුරු ටික දාගමු. ඔන්න මං කව කටු ටිකක් මේ රූපේ මන් ටික ලොකු කරගත්තා නැත්නම් ඔයාලට පේන්නේ නැති නිසා. right අපි අකුරු දාගත්තොත් මේක ABC කියලා මන් දාගන්නා. හරි අකින්දුගේ නම් හරි දිදුලක එක කෝණයක් වැරදි ඈ රයිට් දිදුල බලන්න කෝණ මයින්කොට දැන් මේ මම මයින් විදිහ චුට්ටක් බලා ගන්න දැන් මට ඉස්සලාම ඕනේ හිතන්න මගේ හරිද ඔයාගේ සමුදිතගේ හරි දිමත්ගේ හරි හැම එකටම දිමත් ඔය ගාන දාවේ ඔව් සර් රයිට් එහෙනම් හරි හරි දැන් කෝණ ටික මයින්කොට දැන් අපි මේක ඉස්සලා මම මයින්නවා කියලා හිතන්න මට ඕනි BAC මයින් ඕනි කියලා හිතන්න ඊළඟට මට ඕනි ABC ඊළඟට මට ඕනි BCA ඔය විදිහට මයින්නවා කියලා හිතන්නකො එතකොට A නේ මම මුලින්ම මයින්නේ එහෙනම් කෝණමානේ අර මැද කෑල්ල A වල තියන්න රයිට් මෙන්න මේ විදිහට තියලා කෝණමානේ මේ අතට කරකව ගන්න ඔන්න ඔහම ඉරක් උඩට එනකම් කරකව ගන්න ඕනේ හරිද මලිතී හරි සර් right විදුමිනීගෙත් හරි ඊට පස්සේ දැන් අපිට බලන්න පුළුවන් මේ පැත්තේ ඉඳන් මේ ඉරේ ඉඳන් ගන්න. ඒතර මේ ඉර බිඳුවෙන් පටන් ගන්න එක ඉඳන් මේ පැත්තට කොච්චරක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒතර මෙහෙම ආවොත් බිඳුව 10 20 30 40 50 වලට පේන හරියටම දශමයටම 60 ඇවිල්ලා තියෙනවා මේ. හරියටම 60යි. ඒ කියන්නේ A වල හැදෙන කෝණය මැදට A තියෙන කෝණය අංශක 60යි. ඊළඟට මට ඕනේ හිතන්නකෝ මේ B වල තියෙන කෝණෙම ඉන්නේ කියලා. මැදට B අකුර. මැදට B අකුර තියෙන්නේ මෙතනනේ. එහෙනම් මං කෝණමානය ඔතනට ගේන්න ඕනේ. හරි ඔතනට ගෙනල්ලා කෝණමානය මෙන්න මේ විදියට හරව ගන්න වෙනවා. ඒ කියන්නේ මං හරව ගන්න ඕනේ මෙන්න මේ නිල් පාට ඉර අර ත්‍රිකෝණයේ එක පාදයක් මේ කෝණමානය ගෑවෙන විදියට අනිවාර්යයෙන්ම හරව ගන්න ඕනේ. හරවගෙන මේ පැත්තේ ඉඳන් ගණන් කරන් යනවා මෙතනට කොච්චරක් එනවද කියලා. right එතකොට මේ කෝණමානේ හරියට මුළු ගානට තියාගන්න මේකේ මැද හරියට මැදට එන විදිහට තියාගන්නත් ඕනේ ඊට පස්සේ මේ පැත්තේ ඉඳන් ගණන් කරගෙන යමු මෙතන ඉඳන් 10 20 30 හරියටම ගියොත් මෙතනත් 60ක් එනවා ඒ කියන්නේ මගේ B වල කෝණයත් අංශක 60යි
ඊළඟට ඒ වල කෝණය මයින්කොට දැන් කෝණේ මේ මේ ඇතුලේ දාර දෙක මේ දෙන්න. මෙයයි මෙයයි. මෙයා එළියේ එක්කෙනෙක්. එළියේ එක්කෙනා අපිට වැඩක් නෑ. එහෙනම් මම මේ කෝණමානයේ එක දාරයක් එක්ක මෙයාට ගන්න ඕනි. එහෙම නැත්නම් මෙයාට ගන්න ඕනි. right. මට ලේසි මෙහෙම ගන්න එක. right. ඔහොම ගන්න එක ලේසි. දැන් එතකොට 120 වගේ තමයි පේන්නේ මේ. හැබැයි මේ පැත්තේ ඉර පටන් ගන්නෙ මෙහෙන්නේ. මෙහෙන් පටන් ගන්නවා නම් මේ පැත්තේ බිඳුව තියෙන තැනින් තමයි පටන් ගන්නෙ. මෙතන බිඳුව නෙමෙයි තියෙන්නේ. මේ බිඳුව තියෙන තැන. එතන මේ අතුල් පරිමාණය තමයි භාවිතා කරන්නේ. එතන මේ විදිහට බිඳුව 10 20 30 40 50 එතනත් හරියටම අංශක 60යි මේ. 120 නෙමෙයි එන්නේ. එතකොට මේ කෝණය මේ ටික ඕනේ. ඒ ටික එතකොට අංශක 60යි. right. ඔන්න ඔහොමයි එන්නේ. ඔහොමයි වෙලා තියෙනවා නම් හරි. සමහරට මේක හැබැයි 59 එන්න පුළුවන්. 61 62 එන්න පුළුවන්. ඒක කමක් නැහැ. එහෙම ආවොත් ඔයාලා හිතට අවංකව ලියන්න ලකුණු හම්බෙනවා. ඒ කියන්නේ අංශක 1ක් 2ක් අඩු වැඩි වුණාට ලකුණු දෙනවා. දැන් මේකේ හරියටම 3.5ක් නේ තියෙන්නේ. අපි මේ ගාන හදනකොට අඩි රූල තියලා මැනලා බලනවා. ඉතින් සමහර කට්ටිය දැන් මේ 3.5 මගේ නම් 3.5 තියෙනවා. සමහර අයගේ 3.4 තියෙයි. සමහර අයගේ 3.6 තියෙයි. ඒත් ලකුණු ටික හම්බෙනවා. right. බය වෙන්න එපා. ලකුණු ටික දෙනවා. දැන් මේ මගේ නම් ගානට තියෙනවා මේ 3.5. ඒතර කෝණමාන තියෙන විදිය හොඳට බලන්න. right. දැලිස කරමු. දැලිස නිමි අද කොල්ල මේක ඉවර කරන්න ඕනේ. අදකින්ද මේක කර මොකද නැත්තම් ඔයාලට ඉන්න වෙනවා තාම දැන් ඔයාලා දන්නවන්නේ නේද අප්‍රේල් වෙනකන් ඔයාලට ඉන්න වෙනවා 7 පන්තියේ. අප්‍රේල් 28ට තමයි ඔයාලා දාන්නේ 8 පන්තියට. හැබැයි ඊට කලින් මම ඔයාලා ඊළඟ පන්තියට දාන්න ඕනේ. ඉස්කෝල පොත් දෙන්නේ. ඉස්කෝල පොත් දෙන්නේද? පොත් නම් දැන් ගොඩක් ඉස්කෝලවල දීලා සමහර ඉස්කෝලවල දීලා තියෙනවා. අනිත් වාරේ පොත් දීලා තියෙනවා සමහර ඉස්කෝලවල. මම දැක්ක ප්‍රෙසිඩන්ට් එකෙක් දුන්නවලේ. ඔව් මෙහෙත් දීලා තියෙනවා. මෙයාලට මේ කවුද අකින්ලාට හම්බුණාද? පොත් අලුත් පොත් 8 පොත් නෑ සර් ඇවිල්ලා තියෙනවා. right. එහෙනම් දෙයි. right. අපි තව පොඩි කොටසක් තියෙනවා. ඒ කොටස ඉවර කරලා අද පාඩම අපි අවසන් කරමු. right. එහෙනම් ඔන්න අපි දැන් සමපාද ත්‍රිකෝණයක් හැදුවානේ. හරි සමපාද ත්‍රිකෝණයක් හැදුවා. අපි දැන් බලමු සවිදි ෂඩාශ්‍රයක් කොහොමද අඳින්නේ කියලා. ඒක නම් මම හිතනවා දන්න. right. ඊළඟ නිර්මාණය ලියා ගමු. සවිදි මොකද්ද සවිදි කියන එකේ තේරුම? සවිදි කියන්නේ හතර පැත්තම සමාන. ආදි සේරම සමානයි. ඔව් හතර පැත්තම කියන්න බෑ කොල්ල. පාද 5ක් 6ක් තිබ්බොත් 3ක් තිබ්බොත් නේ. ආදි සේරම සමානයි. පාද සියල්ල සමාන වෙන්නත් ඕනි. කෝණ සියල්ලම සමාන වෙන්නත් ඕනි. ඒවට තමයි අපි කියන්නේ සවිදි බහුආශ්‍ර. ඉතින් අපි කතා කරන්නේ යන්නේ සවිදි ෂඩාශ්‍ර. right. එහෙනම් අපි බලමු සවිදි ෂඩාශ්‍රයක් කොහොමද නිර්මාණය කරන්න කියලා. මේක එහෙන ලේසි. අපිට ටිකක් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. අකුණු ටිකක් සද්දයක් ඇහුණා. අපි පොඩ්ඩක් බලමු. තව අකුණු සැර වැඩි වුණොත් පොඩි ගැටලුවක් එනවා. right. එහෙනම් සවිදි ෂඩාශ්‍රයක් මේමයි කරන්නේ. ඉස්සරළම අපි කැමති දුරක් අරගෙන වෘත්තයක් ඇඳ ගන්නවා. right. කැමති දුරක් ගන්නවා. ඒකට අපිට දුරට මේ ගාණක් කියන්නේ අපි පස්සේ බලමු ඉලක්කමක් කියලා. දැන්ට මම නිකන් ඔයාලට කියන්නම් අපි කැමති දුරක් අරගෙන මම ගන්නම් සෙන්ටිමීටර් 7ක් ගත්තේ ලොකු එකක්. ඔයාලා 7ක් ගන්නපුවා ඔයාලා 3ක් 4ක් ගන්න. අරගෙන මේ වගේ වෘත්තයක් ඇඳ ගන්න. ඒත් ලොකු. හරි මම ඔන්න 6ක් වගේ අරගෙන සෙන්ටිමීටර් කොච්චරද ගන්න ඕනේ? සෙන්ටිමීටර් 3ක් විතර ගන්නකෝ. සෙන්ටිමීටර් 3ක් අරගෙන වෘත්තයක් ඇඳ ගන්නකෝ. එර්මන්ස් 3.5ම ගත්තා. හරි. ඒ ගානම ගන්න හැබැයි වෙනස් වෙන්න දෙන්න එපා.
හරි 3ක් ගත්තද හැමෝම ඇඳලා ඉවරද yes sir නිකන් හරියටම 3ක් ඕනේ නැහැ මම දැන් මේක කිව්වේ නෑනේ කොච්චරක්ද කියලා නිකන් අපි 3ක් 3.1 2ක් 3ක් 4ක් කමක් නැහැ ගොඩාක් ලොකුයක් අඳ ලොකු වෘත්තයක් එන්නේ ඒකින්ද ගොඩාක් ලොකුයක් අඳින්න යන්න එපා අපි දැන් අඳින්නේ සවිදි ඔව් සර් මගේ කව කට්ට පැන්සල වෙනස් වෙනවා ඒකට නම් පොඩ්ඩක් මේ වාගේ කියන්නේ නට් බුරුල් වෙලා තියෙන්නේ. ඒතර විදුමිනී මොකද කරන්නේ? නට් අද කරගන්න ඕනේ. පොඩි ස්ක්‍රූ බිනියනක් හරි මොකක් හරි අරගෙන ඔකේ අර තියෙන මැද ඇණයක් ඒ ඇණේ පොඩ්ඩක් කරකවලා බලන්න. එහෙම නැත්නම් පිහියෙන් පොඩ්ඩක් කරකවන්න. පිහියෙන් අර පොඩි පාම් පිහිවල උල තියෙන්නේ. අත කපා ගන්න නැතුව පොඩ්ඩක් ඒක පොඩ්ඩක් තද කරගන්න. එතකොට හරි. ඒ සමහර අයගේම නට් බුරුල් වෙනවා. එතකොට නට් තද කරගත්තා නම් හරි. නට් කියන්නේ මේ කව කට්ටේ නට් බුරුල් වෙන්නේ හරිද දැන් ඉවරද ඔව් සර් දැන් කරන්න ඕනේ අපි වැඩක් ඕනේ දැන් කව කට්ට නිකන් ඉන්න ගමන් මෙහෙම හොල්ල ඉන්න එපා එතකොට දුර වෙනස් වෙනවා දුර ඔය ගානම තියෙන්න ඕනේ වෙනස් වුණොත් එහෙමනම් මේක වැඩේ කරන්න බෑ දැන් අපි කරන්නේ ඔය දුරම අරගෙන මෙන්න මේ රවුම මත ඕනෑම තැනක කව කට්ටේ තුඩ තියන්නකෝ රවුම මත ඕනෑම තැනක කව කට්ටේ තුඩ තියලා හරියටම අර දුර වෙනස් වෙන්න දෙන්න එපා. දුර වෙනස් වුණොත් ඉවරයි. දුර කව කට්ටේ උල තියන්න වෘතය මත තියලා මෙන්න මෙහෙම චාප කෑල්ලක් ගහ ගන්න. අපි අර කලින් කරේ මෙන්න මෙහෙම චාප කෑල්ලක් ගහ ගන්න. දුර මේ ගානමයි ඕනනම් බලන්න මැදට ඒ ගානම තියනවාද කියලා හරියටම. අර මේ කව කට්ටේ උල තිබ්බ තැන හිල ඇතිනේ. එතකොට තිබ්බ තැන ඉඳන් බලන්න ඒ හිල හරියටම සෙට් වෙනවාද කියලා එහෙනම් හරි. right මෙහෙම චාපයක් ගහ ගන්න. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? කව කට්ටේ උල අරන් යන්නේ මේ කපපු තැනට. කපපු තැනට ගිහිල්ලා ආපහු මෙන්න මෙහෙම එකක් ආයෙත් කපන්න. ඔය විදිහට ආයෙ එකක් කපන්න. ඔය වැඩේ සම්පූර්ණ වටයක් යනකම් කරගෙන යන්න. හැබැයි හරියට මුල තියන්න ඕනේ අර මේ කැපෙන තැන් වල නැත්නම් අන්තිමටම දුර වෙනස් වෙලායි. right ඊළඟට මෙන්න මෙතනට යන්න. ඔතනට ගිහලා කව කට්ට මෙන්න මෙහෙම තියලා ආයෙත් එකක් කපන්න. ඔහම 6 පාරක් කපා ගන්න පුළුවන් වෙයි. right ඔන්න එකක් කැපුවා. ඊළඟට කව කට්ටේ උල එතනට අරන් යන්න. හරියට මෙතන තියාගන්න. ආයෙත් මෙහෙම කපන්න. right ආයෙත් මෙතනින් තියන්න ආයෙත් කපන්න ඔය වැඩේ කරගෙන යන්නකෝ right ඊට පස්සේ අන්තිම වතාවට මොකද කරන්න ඕනේ? ආපහු කව කටුවේ තුඩ මේ මෙතනට අරගෙන තව පාරක් කපලා දාන්න. එතකොට හරියටම කැපුණොත් මෙන්න මේ කලින් කපපු තැනටම එනවා. අර කව කට්ටේ උල ගියපු තැනටම එනවා. එහෙම වෙනස් වෙලා නම් පොඩි මොකක් හරි අවුලක් වෙලා කොහේ හරි තැනක. සර් මට අංශකයකින් දෙකකින් වගේ වෙලා. ඒක කවන්න චුට්ට. ඒක අපි පොඩ්ඩක් මේ නොසලකා හරි උනේ. මේ මගේ නම් මේ අර මේ තියෙන කතිරයක් තියෙන තිබ්බ තැනටම ආවා. ඒක ගණන් ගන්න එපා. ඒක අපේ ඔය කව කට්ට උල අණුව වෙනස් වෙනවා. ඒක හිතන්න එපා. චුට්ටක් එහෙම වුණාට අවුලන්න. ඒක විතර පොඩ්ඩක් ෂේප් කරලා ගහන්න. දැන් මොකද අපි කරන්නේ? ඔන්න දැන් සවිදි දැන් කෑලි 6ක් හරියටම කැපිලා ඉවරයි. ඒතර අපි එකම දුර තමයි ගත්තේ. දැන් අපි කරන්නේ මෙන්න මේ මුල්ලට මුල්ල යා කරන්න හොඳට බලන්න යා කරන විදිය මේ සමහර කට්ටිය මේ ඉරිවල මැද ටික යා කරනවා. ඔහොම නම් යා කරන්න එපා. අර කැපෙන තැන් තියෙනවානේ ආන් ඒ රතු පාටයි මේ කොළ පාට මේ නිල් පාටයි කැපෙන තැන්. ආන් ඒ තැන් තමයි මෙහෙම යා කරන්නේ. right ඔන්න ඔය විදිහට දැන් ඔයක යා කරලා ඔයාලගේ සවිදි ෂඩාශ්‍රය කම්ප්ලීට් කරගන්න.
right ඔය තියෙන්නේ. ඔක ඇද වුණාට කමක් නැහැ සමහරලාට එහාට මෙහාට පොඩක් කැරකිලා ඇති. එතකොට ඔන්න සවිදි ෂඩාශ්‍රයක්. ඉතින් අපි මේ ෂඩාශ්‍රයටත් අපි අකුරු දාන්න ඕනි. අර ත්‍රිකෝණ ABC දැම්මා වගේ මේකේ අකුරු ගොඩාක් දාන්න වෙනවා. P මගේ නමින් පටන් ගන්නම්. Q R S T U right. එතකොට අපි මේක නම් කරනකොට P Q R S T U සවිදි ෂඩාශ්‍රය. ඔන්න ඔහොමයි ලියන්නේ. ඒක නම් කරන විදිය හොඳට මතක තියාගන්න. right. නම් කරන විදිහ අපි දැනගන්න ඕනේ. ඉවර වෙන අකුර ආයි P දාන්නේ P වලින් පටන්ගෙන අර අන්තිම අකුරෙන් නතර කරන්න ඕනේ. අනික එක ළඟ අකුරු තමයි දාන්නේ. එක පැත්තකට තමයි අපි ගමන් කරන්නේ. දැන් මෙතන මම P වලින්ම පටන් ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. S වලින් පටන් ගත්ත කියලා හිතන්නකෝ. එතකොට S T U P Q R එහෙම ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඕනෑම තැනකින් පටන්ගෙන ඉවර කරන්න පුළුවන්. හැබැයි එක්ක මෙහෙම ඉවර කරන්න ඕනි. එහෙම නැත්නම් දක්ෂිනාවර්තව. හරි වාමාවර්තව. ඒ කියන්නේ ඔර්ලෝසුවේ කටු කැරගෙන පැත්තට එහෙම නැත්නම් අනිත් පැත්තට. සර් අකුරු ටික ඔය හැටියට දාන්න පුළුවන් නේ. ඒ කියන්නේ S R Q P U T. ඔව් ඔව්. එහෙම පුළුවන්. අකුරු මෙහෙම බෑ. කරලා ඉවර right. මෙතන P දාලා මෙතන Q දාන්න බෑ. P මෙතන දැම්මොත් එහෙම එක Q දාන්න ඕනේ මෙතන. එහෙම නැත්නම් මෙතන ළඟ අල්ලපු වැටවල් දෙකේ තමයි ඊළඟ අකුර දාන්න ඕනේ. එතකොට මෙතන Q දැම්මොත් R නම් අනිවාර්යයෙන්ම ඊළඟ හෝල්ට් එකේ නේද? මේ පැත්තට යනකොට මේ හෝල්ට් වල තමයි අකුරු දාගෙන යන්නේ. එනතම් මේ පැත්තට යන විදිහට දාගෙන යනවා. හරි. ඉවරද ලියලා? ඉවරයි. right. right. අපි බලමු දැන් පොඩි විභාග ගානක්. right. අනිත් ටික මම homework වලට දෙන්නේ. අපිට විභාග ගානක් බලමු. විනාඩියක් දෙන්න මම විභාග ගානක් ගන්නකම් grade 7 නේ. right. හරිනේ ඉවරනේ. right. අපි එකක් කරමු. ඔව් සර්. බලමු පොඩ්ඩක් මේ වැස්සත් වගේ එනවා. මිනුලි ඔය පැත්තට ගොරවනවද? ඔව් සර්. ඒ කියන්නේ සර් මම මිනුලි නෙමෙයි මලිත්. මලිත් ඔය පැත්තට ගොරවනවනේ. ඔව් සර්. right. බලමු. ටක් ගාලා අපි තව එකක් බලමු. කවිශලටත් අකුණු ගහනවලු. right. අපි මේක බලමු. තව ටිකක් අකුණක් ගැහුවොත් ඔයාලා මේ අයින් වෙන්න ලියු වෙන්න මම ඊට පස්සේ homework ටික දාන්නම්. right. මේක කරලා අපි නතර කරමු. right. මේකේ උඩ කොටස ඕනේ සරල ධාරය හා කවකටුව භාවිතයෙන් දී ඇති උපදෙස් අනුව නිර්මාණයක් කරන්න. right. එකේමයි කරන්නේ. ඉස්සල්ලාම කරන්න බලන්න පළවෙනි එක. අර උඩ ටික ලියා ගන්න ඕනේ. මෙතන ඉඳන් පොඩ්ඩක් ලියාගමු. ලියාගෙන ටක් ගාලා කරන්න බලන්න. සර් ප්‍රශ්න ප්‍රශ්නේ හරි දැන් ලියන්න ඕනේ මම ප්‍රශ්නේ group එකට දාන්න. ඒක ලියා ගන්නවද එහෙනම් ප්‍රශ්නේ එතකොට? එහෙම කරමු. මම ප්‍රශ්නේ group එකට දාන්නම්. ඔයාලා දැන් උත්තර විතරක් ලියා ගන්නකො. මම දැම්ම ඕන ෆොටෝ එකක් ගහලා මේක group එකට දාන්න. ඔයාලා ඉඩ තියාගන්න rule ප්‍රශ්න ලියන්න පහක් විතර විතර යයිනේ නේද? ඊට පස්සේ උත්තරේ යටින් හදමු. right මම කරමු මොකද මේ අපිට අකුණු ගැසීම ෂුවර් නැහැ දැන් කොයි වෙල එකක් දෙයිද දන්නේ
ප්‍රශ්න දැන්ට ලියන්න එපා. මම ඔන්න ප්‍රශ්නේ ෆොටෝ එකක් ගහලා දානවා. ලකුණුත් එක්ක. right. ඔන්න මම එක group එකේ තියෙන ප්‍රශ්නේ ඔයාලා ලියන්න. පග්ගල මේක හදන්න බලන්න. ඊට පස්සේ මම හදන්නම්. right. අපි බලමු මං හදිසියෙ හරි මං අර කිව්වේ ටිකක් තදබල ලකුණක් ගියොත් ක්ලාස් එක එහෙම ටක් ගාලා මම නතර කරනවා. හරි. එතකොට ඔයාලා මේක ගෙදරින් කරන්න homework වලට homework උ දැන්ම ලියා ගන්නකො. මොකද අපිට මේ ෂුවර් නැහැ තියෙන තත්වය 24 2 අභ්‍යාසය. right. homework වලට දැන් ලියා ගන්න 24 2 අභ්‍යාසය. ඔන්න හැමෝම ලියා ගන්න නැත්නම් ආය අහනවා කට්ටිය homework මතක නැහැ කියලා. right. 24 2 එක තමයි homework වලට තියෙන්නේ. සර් සේරම කරන්න ඕනේ එකම මේ රූපෙද? එකම රූපේ. right. එකම රූපේ තමයි කරන්න ඕනේ. right. මාත් කරගෙන යන්න නැත්නම් අපිට මේක මොනව කරන්න වෙයිද දන්නේ නැහැ. AB සෙන්ටිමීටර් 8ක් වන රේඛා ඛණ්ඩය. එතකොට අනිවාර්යයෙන්ම කවුරුවත් බිංදුවේ ඉඳන් 8ට නම් අදින්න එපා. දැන් ඔයාලට කියලා දීලා තියෙනව නේද? ඔයාලා කරන්න ඕනේ ටිකක් දිගට ඉස්සලා රේඛාව ගහගන්න. රේඛාව ගහගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනේ? නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. සර් මොකක්ද තුන්වෙනි එක කියලා තියෙන්නේ? right. අපි බලමු ඈ. D කේන්ද්‍රයද? D කේන්ද්‍රය කියන්නේ කවකටුවේ තුඩ D වල තියන්නලු පැන්සල C වල තියන්නලු තියලා වෘතයක් අඳින්න කියලා කියන්නේ. right. මෙන්න මම පටන් ගන්න තැන ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? මම සෙන්ටිමීටර් 8ක් ගන්න ඕනේ. මම බිංදුවේ ඉඳන් ඔන්න සෙන්ටිමීටර් 8ක් ගත්තා. right. මෙන්න මගේ හරියටම 8යි. 8 අරගෙන කවකටුවේ තුඩ මෙතන තියලා චාපයක් කපනවා. ඔය කියන්නේ මොකද්ද ගැටලුව? සර් අර වෘත්තයන්වල චාප කපුවට පස්සේ කරන්නේ ඕක නේද? ඊට කලින් මොකුත් කරේ නැහැ නේද? නෑ දැන් දෝනි ජොයින් උනේ. ඔව් සර්. නෑ මේ අලුත් ගානක්. ඒක වෘත්ත ඇඳලා ඔයා මේ ලකුණු කරාද? අර ABCD කියලා ඒවා මේ විදිහේ ලකුණු කරගත්තද? සර් ඒක කරන්නත් බැරි වුණා. right. එහෙනම් මේක ටක් ගාලා කරගන්නකො. නැත්තම් මෙහෙම කරමු. මම මේක දුන්නේ ඉඩ ඔයා ඉඩ තියන්න මම මේක එවන්නම්. හරි? මම ඔයාට දෙවන්නම්. කවුද අපේ මේ විදුමිනියගේ නේද? ඔව් සර්. right. මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා එවන්නම් විදුමිනිය. හරි? දැන් මෙන්න මේක කරන්නකො එකම රූපේ ඔක් කරන්නකො. මේකේ ප්‍රශ්නේ ලියා ගන්න එපා. මම ප්‍රශ්නේ ගෲප් එකේ දාලා තියෙනවා විදුමිනි. ඒකට රූල් 4ක් 5ක් ඉඩ තියලා දැන් මේ වැඩේ කරමු. ඊට පස්සේ ඔයාලා ගෙදරින්දී ඕක ලියා ගන්න. මොකද මේ අකුණු පොඩ්ඩක් ගහගෙන වගේ එනවා එකයි. හරි ඒක තේරෙන්නේ. අපි බලමු ඈ. පළවෙනි ප්‍රශ්න දෙක තේරෙන්නේ. right. තුන්වෙනි එකෙන් නම් අමාරු. D කේන්ද්‍රයක් කොහොමද? D එතකොට D කියලා එක ලක්ෂයක් තියෙනවනේ හරි මැද. හරි. දැන් ඔන්න මේක හරිනේ. ඊයේ දිමත් අකුණක් ගහලා වගේ නේ. දිමත් ෆෝන් එකට ගැටලුවක් නැද්ද මුකුත්? නෑ සර් ෆෝන් එක නම් මොකුත් නෑ ෆෑන් එක නම් පිච්චුණා. මොකද පිච්චුනේ ෆෑන් එක? ඔව් සර්. ඔයා ෆෝන් එක මේ චාර්ජරයටත් ගහලා තිබ්බේ? චාර්ජරයට ගහලා නෑ සර් කලින් එක සැරයක්වත් ගෙරෙව්වේ නෑනේ. මම ෆෝන් එක බල හිටියේ. එක පාටමනේ ගැහුවේ. ඇත්ති ඔයින් ගියා පේනවනේ.
මාත් මේක තමයි මේ බයේ ඉන්නේ right දැන් ඉතින් වහිනවනේ දිගටම හරි ඔන්න දැන් මේකෙදි AB and right දැන් අපි AB කියලා දාගමු මෙතන A මෙතන B ඊට පස්සේ ඔන්න පළවෙනි එක හරි. ඒතකොට එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. ෂා නියමයි නේ. ඊළඟට කියනවා AB හි මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය කියන්නේ මොකද්ද? මොකද්ද මධ්‍ය ලක්ෂය කියන්නේ? මැද හරි මැද. එතකොට AB ගේ හරි මැද. AB 8යි නම් හරි මැදට කොච්චරක් ගන්න ඕනද සෙන්ටිමීටර්? සෙන්ටිමීටර් 4යි. මතක තියාගන්න 4ත් අර විදිහටමයි ලකුණු කරන්නේ right? මෙහෙම කවකටුවට 4 මේ 4ක් අරගෙන මෙන්න මෙහෙම චාපයක් ගහගන්න. අඩි රූලෙන් තියන්නේ නැහැ අපි. අඩි රූලෙන් අපි ඔහොම තියන්නේ නැහැ. මෙහෙම අඩි රූල තියලා 4 ගහන්න එපා. අනිවාර්යයෙන්ම කවකටුවෙන් චාපයක් ගහන්න. දැන් ගැහුවේ නැත්තම් කට්ටිය 4ක් අරගෙන කොහොම චාපයක් ගහගන්න. එතකොට එතන තමයි කවුද? C. ඔකේ ප්‍රශ්න ටික පොතේ ලියා ගන්න ඕනේද? පොතේ මම මේ ගෲප් එකට දාලා තියෙන්නේ ප්‍රශ්න ටික පස්සේ ලියා ගන්න. ක්ලාස් එකෙන් පස්සේ ලියා ගන්න. මම මේ අකුණු ගහගෙන එන නිසා මම ටටක් ගාලා මේ කරන්න යන්නේ. right මෙතනට නිකන් ගැටලුවක් තියෙනවද? නෑ සර් දැන් තේරෙනවා. ඊට පස්සේ කියනවා AC එක් පාදයක් වන ACD ත්‍රිකෝණය නිර්මාණය කරන්නලු. එතකොට AC වල දුර කීයද? මේ දුර කීයද? කීයද මේ දුර? 4 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 4යි. ඒ කියන්නේ මුළු දිග අපට 8ක් ආවනේ. අපි එතකොට මේ කෑල්ල 4ක් වුණා, මේ කෑල්ල 4ක් වුණා. මොකද හරි මැදනේ. දැන් අපිට කියනවා AC පාදයක් වන විදිහට මෙන්න මෙතන ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියනවා. මේ මෙතන. මම මේ රතු පාටින් පෙන්නන තැන. එහෙනම් අපි කරන්නේ දැන් 4ක් මගේ කවකටුවේ තියෙනවා. ඒ දුරම අරගෙන කවකටුව මෙතන තියලා උඩින් මෙහෙම චාපයක් කපනවා. අර කලින් කරපු වැඩේමයි. 4ක් අරගෙන කපන්නේ. ඊළඟට C වල තියලා ඒත් අර කලින් එක කැපෙන විදිහට ආයෙත් 4ක් කපනවා. දැක්කනේ තිබ්බ විදිය? A වලයි C වලයි තියලා කව කට්ටෙන් මං චාප ටිකක් කැපුවා. කපලා මොකද කරන්නේ? මෙන්න මේ ටික යා කරනවා. එතකොට මෙතන එන සමපාද ත්‍රිකෝණයක් ඕනනම් මෙහෙම පාද 3 සමානයි කියලා ඔන්නෝම ලකුණක් දාන්න. එතන මොකද්ද එතකොට ACD මෙන්න අකුර D. ඔතන තමයි දැන් D කියන ලක්ෂය තියෙන්නේ. right මෙතනට යනකම් කරපුවා යත උස්සන්න බලන්න. නැත්නම් මේ ටික කරන්නේ නැතුව ඉතුරු ටිකට ගිහිල්ලා වැඩක් නැහැ නේ. අර සමුදිත හරි, දිමත් හරි, අකින්දුගේ හරි, ඊළඟට කවීෂා හරි. අනිත් ටික මොකද තාම නැද්ද? දිනුෂි හරි. මලිති විදුමිනී තාම නැද්ද ඒ ටික? සර් තව කරනවා. right. තාම හරි. ටක් ගාලා හදා ගන්නකො. අනිත් අය පොඩ්ඩක් try එකක් දෙන්න ඉතුරු ටික කරන්න. ඉතුරු ටික හදන්න උඩ ඉඩ නෑනේ. ඉතුරු ටික හදන්න උඩ ඉඩ නැල්ලු. අයි මං කියුවා නේද රූල් 4ක් 5ක් ඉඩ තියාගන්න කියලා. රෝසර් ඒවත් ඉවරයි අර ත්‍රිකෝණයද. කමන්නේ ඉතින් බලමු එහෙනම්. උඩ මොනවද වගේ තියෙන්නේ? නෝට් එකක් තියනවද උඩ? නෑ සර් පිටුව ඉවරයි. එහෙනම් ඉතින් දැන් මොකද කරන්නේ? එහෙනම් කොල්ලෝ ටක් ගාලා මකලා කරන්න දෙන්නේ පල්ලෙන් ආයෙ අඳින්න. නැත්තම් කරන්නේ වෙන කොළ කෑල්ලක් අලවලා ඒක උඩ තමයි අඳින්න වෙන්නේ. සර් ඉතුරු ටිකත් එක්ක ඔක්කොම කරා. right හරි අපි බලමු. ඊළඟට කියනවා දැන් D කේන්ද්‍රයද? ඒ කියන්නේ හරි දැන් අපි බලමු ඉතුරු කොටස් ටික right? බැරි වේද කරන්න. right. ඔන්න මම ටක් ගාලා කරන්න මේ බලන්නකෝ. D කේන්ද්‍රයද? ඒ කියන්නේ කවකටුවේ තුඩ මං අරන් යනවා D වලට. මගේ දැන් තියෙන්නේ 4යි. ඔන්න කවකටුවේ තුඩ D වල තියෙනවා C අරයද? DC අරයද? එහෙනම් මම C ගාවට අරන් එනවා පැන්සල. අරගෙන මොකද කරන්නේ? වෘත්තය අඳිනවා. right? මෙන්න මේ විදිහට තියෙන විදිහට අරගෙන මේ මෙහෙම වෘත්තයක් අඳිනවා. දැක්කනේ? මම DC තමයි ගත්තේ
අරය විදිහට අරගෙන මම වෘත්තයක් ඇඳලා. එම වෘත්තය ඇසුරෙන් සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. දැන් දන්නවනේ කරන විදිහ නේද? මේ හතරම අරගෙන C වල තිබ්බා. දැන් හතරයි ආය චාපයක් කැපුවා. ඒ දුරම ගත්තා. ඒ කැපුණු තැන තියලා තව පාරක් කපනවා. ඒ දුරම ගත්තා. කැපෙන තැන තිබ්බා. තව පාරක් කපනවා. අර කලින් කරේ ආන් ඒ වැඩේ කරනවා. ඒ දුරම ගත්තා. ඊළඟ තැන තිබ්බා. ආය කැපුවා. අන්තිම එක නම් කපන්න දෙයක් නැහැ. හරියටම උතන්ට එනවා. මෙතන තිබ්බා. මම බලන්න ඒට එන දුර හරියට මෙයිමි. හරියට මේ ගානට එනවා. දැන් ඕක මොකද කරන්නේ? යා කරන්න ඕනේ. හරි. ඒක කරනවාට ලකුණු හම්බ වෙනවා 5ක්. right. ඔන්න ඔය වගේ එකක් තමයි එන්නේ. හරි ඉක්මනට මේක හදාගන්නකෝ. මම ක්ලාස් එක අද අවසන් කරන්න යන්නේ. වෙලාවත් හරි කොහොමද? රෝක මේ ඔය ත්‍රිකෝණේ උඩින් ආවත් පැටින් ආව ප්‍රශ්නයක් නැහැනේ. ඒ කියන්නේ මට ඔය ත්‍රිකෝණය උඩින්. ත්‍රිකෝණෙ උඩින් කියන්නේ එහෙම එන්න විදියක් නැහැ නේ. ඒ කියන්නේ සර් ඉර හරිය මැකින් ගිහින්. ඔයා මට ටගල ෆොටෝ එකක් එවන්නකෝ ටගල WhatsApp වලට. ඒ කියන්නේ කොහේ හරි තැනක පොඩ්ඩක් වැරදිලා තියෙනවා. ඉක්මනට එවන්න ඉක්මනට. right. අනික් කට්ටියත් හරිද? ඒකස. කවුද විදුමිනී ඉවරද? දැන් මලිතී හරිද? නෑ සර්. ඔව් සර්. ඔව් සර්. මේක වැරදි මේ කවුද අපි මේ ඔයාගේ මේක වැරදි සමුදිත. ඔයා මේ කවකටුවේ තුඩ තියලා තියෙන D වල නෙමෙයි. මේ බලන්නකෝ ගානේ මෙතන පැහැදිලිව කියනවනේ කොල්ල D කේන්ද්‍රයේද කියලා. එතකොට D කේන්ද්‍රය නම් කවකටුවේ තුඩ D වල තියන්න ඕනේ. ඔයා D වල තියලා නෙමෙයි නේද දැන්දේ? නෑ සර් මම යන්නේ C වලට. බෑ. කවකටු D කේන්ද්‍රය නම් අනිවාර්යයෙන්ම කවකටුවේ තුඩ D වල තියන්න. තියලා C වල තමයි තියන්නේ කවුද? පැන්සල. C වල තියන්නේ පැන්සල. right. එහෙම අඳින්න. හරි මේ එහෙනම් අපි ක්ලාස් එක නතර කරමු. අනිත් අය හරිද මේක ලියා ගන්න ඇඳ ගන්න තව ඉන්නවද කට්ටිය? ඉක්මනට මට මේ ගොඩක් ඩිවයිස් ගහගෙන ඉන්නේ. මටත් නැත්නම් වදිනා ෂොට් එකක්. ඉවරයි. හරි. එහෙනම් හැමෝම 20 හෝම්වර්ක් වල 24 2 කියන එක ලියා ගන්න. එහෙනම් අපි ලබන සතියේ ආයේ හම්බෙමු. ඔය හෝම්වර්ක් ටික කරන්න. මම තව ප්‍රශ්න වගේක් දාන්නම්. ඒ ටිකත් කරන්න. මේ ලස්සන මම අර කිව්වේ කාඩිසීතාලය මත ලක්ෂ ටිකක් ලකුණු කරන එකක් තියෙන්නේ. ඒ ටිකත් මට ගෙනන් කරලා ඉවන්න. එහෙනම් දරුවනේ පරිස්සමින් ඉන්න.